අයිබෝවන් සුබ දවසක් වේවා. වෙලාවක් ගත වුණා පුතේ හැමෝම ඇඩ්ගෙන ඉන්න නිසා සහ හදිසි පණිවිඩයක් විදිහට තමයි පණිවිඩය දුන්නේ. ඒක නිසා තමයි වෙලාවක් ගත කරේ. හැමෝම සම්බන්ධ වෙනකන් හැමෝටම මාව ඇහෙන්නේ නැති පුතේ මියුට් කරගෙන කතා කරන්නේ ඔයාලව ළමදරු එකතු වෙන වෙලාව සහ මේ වෙලාවේ විතර කාර්ය බහුල නිසා සහ ලොකු ප්‍රමාණයක් ඉන්න නිසා මියුට් කරලා ඉන්නේ. අවසානදී අනිවාර්යයෙන්ම මගදී හැමෝමත් එක්ක සාකච්ඡාවක් විදිහට වැඩි කතා කරගෙන යනවා. ඊට කලින් කියනෝනේ වැදගත්ම කාරණාවක් තියෙන හැමෝටම අද රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. හරිද? විශේෂයෙන්ම දැන් 10 11 ශ්‍රේණියේ විභාගයට සූදානම් වෙලා ඉන්න දරුවෝ ඔයාලගේ රිසල්ට් එක මේ වගේ තව මාස 7-8කින් එන්න පුළුවන්. හරි? ඒක නිසා 10 ශ්‍රේණියේ දරුවන්ගේ තව අවුරුද්දකමාරකින් විතර එන්න පුළුවන්. එහෙනම් ලොකු අභියෝගයක්, දැවෙන අභියෝගයක් තියෙනවා. ඔයාලට සැබෑ විදියටම විභාගය ගැන හොඳටම බය දැනෙච්ච වෙලාව වෙන්න ඕනේ මේක. අයියලා අක්කලාගේ රිසල්ට් අහලා ටික දෙනෙක් hina වෙනකොට ටික දෙනෙක් අඬනකොට මේ පුතේ ඔයාලට දැනෙන්න ඕනේ ඒ අඬන කොටේද අපි දවසකදී නතර වෙන්නේ එහෙම නැත්නම් ඒ hina වෙන කොටේද අපි දවසකදී නතර වෙන්නේ කියන තීරණයට ඔයාලා අනිවාර්යයෙන් මේ විදියට ගිහිල්ලා ඉන්න ඕනේ. එහෙනම් මයි පුතේ හැමෝම දැනගන්න ඕනේ ඊළඟ සෙට් එකට ඉන්නේ ඔයාලා. අතන්දර නෑ මුකුත් නෑ වෙන මොන විදියට කිව්වත් ඊළඟට විභාගෙට වාඩි වෙන්න ඉන්නේ ඔයාලා. ඒක නිසා ඔයාලට දැනෙන්න අභියෝගයක් තියෙනවා. මොන අවුරුද්දේ විභාගය යන්නේ මේ අවුරුද්දේ රිසර්ච් සැකලි ඉවරයි දැන්. ඒක නිසා ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍ය සියලුම ශක්තිය මුලින්ම ප්‍රාර්ථනා කරන හැමදෙරෝ එක්කම ලැබෙන්න ඕනේ කියලා දීර්ඝ කාලයක් නෑමයි පුතේ. බොහොම කෙටි කාලයක් තියෙන්නේ. කාලය බොහොම ඉක්මනට ගත වෙලා යාවි. කොරෝනා ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගන්නකොට තව මාස දෙකක් විතර ගත වෙලා තියෙවි. එතකොට ජීවිතේ ලස්සනම කාලේ 11 වසරේ සහ 10 ශ්‍රේණියේ ලස්සනම කාලේ නැත්නම් බොහොම කාලයක් කෙටි කාලයක් විතරයි ඉස්කෝලේ ගත කරන්න තියෙන්නේ. එහෙනම් ඉස්කෝලේ පුතේ ඔයාලගේ 10 ශ්‍රේණිය මේ බලන්න පුතේ ලස්සන කතාවක් මේ කියන්නේ 10 වසර සහ 11 වසර තමයි ජීවිතේ ලස්සනම කාලය. අපි කැම්පස් ගියත් කැම්පස් එකේ අපිට 10 11 වගේ යාළුවෝ හම්බුන්නේ ජීවිතේ ආපහු. පැහැදිලිද? ඒ නිසා ඔයාලට 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියෙන් ඉස්කෝලේ ගමන නතර කරනවද? එහෙම නැත්නම් උසස් පෙළ කරන්න සුදුසුකම් ටික අරගෙන ආයි ඉස්කෝලේ යනවද කියන තීරණේ 11 දරුවෝ ආපහු කල්පනා කරනවා. ඔයාලා 11 ඉස්කෝලේ ගියේ නැත. 10 ශ්‍රේණියේ දරුවෝ ඉස්කෝලේ ගියේ නැහැ. එහෙනම් ඔයාලා ඉස්කෝලේ කාලේ නැහැ. එහෙනම් සාමාන්‍ය පෙළ විභාගයේ මේ සැරේ හරි ලබන අවුරුදු 10 ශ්‍රේණියේ දරුවෝ විභාගෙ කොට දාගත්තේ නැතුනොත් මම හිතුවා හැමෝටම සිද්ධ වෙනවා ඉස්කෝලේ ගමනට සමුදෙන්න. මම එහෙම එක දරුවෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා මම අද උටින් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන ගමන් අපේ වැඩේට අපි සම්බන්ධ වෙමු. පුතේ ඊට කලින් මම පොඩි විස්තර පොඩ්ඩකින් මම මයික් එක ඔන් කරනවා. ඒ මයික් ඔන් කරන් පස්සේ අපි අන්මියුට් කරන් පස්සේදී මම විවුත් අභියෝගයක් දෙනවා. දැන් රිසර්ච් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මගේ පන්තියේ දාපු දරුවන්ගේ නංගිල ඕන තරම් මෙතන ඇති. මගේ පාසලේ විභාගයේ ඉඳපු දරුවන්ගේ නංගිල ඕන තරම් ඇති. එතකොට මම විවුත් අභියෝගයක් කරනවා. ඕනෙක් කෙනෙක් ඔයාලගේ අක්කා කෙනෙක්ට හරි අයියා කෙනෙක්ට හරි නෑදෑයෙක් මගේ පන්තිය ඇවිල්ලා කාට හරි ඒකක් නැත්තම් B එකක් නැත්තම් දැන් කතා කරලා මට කියන්න වාගේ ක්ලාස් එකේ ඉන්න එක සර් ඔයා කියපු ඔය දරුවන්ට ඔයාලගේ ඔය දැන් කතා කරන නංගිල මල්ලිලා දෙනවා කියපු ඒක ඔයාට අපිට දෙන්න බැරි වුණා නේ. එහෙනම් කොහොමද නංගිලාට මල්ලිලාට දෙන්න කියලා අක්කට මයික් එක ඔන් කරලා දෙන්න, අයියට මයික් එක ඔන් කරලා දෙන්න. එහෙම අභිමාණයෙන් කියන්නේ පුතේ මේ දෙවි වාර්තා වෙච්ච හැම ප්‍රතිඵලයකම එකම එක B එකයි තියෙන්නේ. එකම එක B එකයි තියෙන්නේ. ඒක තමයි මම විවෘතව කියන්නේ. මට කීමට කියන්න පුළුවන් ඔක්කොම මේ තිබුණ කියලා. මම ඒ නිසා විවෘතව අභියෝගයක් දෙනවා. මයික් ඔන් කරපු ගමන්ම සෑම දරුවෙක්ටම පුළුවන් පුතේ කතා කරලා මගේ ඔයාලගේ සැබෑ රිසල්ට් එක මට විවෘතව මෙතනදී කතා කරන්න. එහෙනම් දැවෙන අභියෝගයක් එක කතා කරන්නේ පුතේ අපි අද දවසේ වැඩි කතා කරමුකෝ. අද අපි දවසේ මොකද සංවිධානය කරන්නේ? අද දවසේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද සංවිධානය වෙන්නේ? ඔක ගැන අපි පොඩ්ඩක් දැන් එනම් අපි වැඩේ ගැන අපි කතා කරමු. පුතේ මේ අහන්නකෝ කතන්දර ඉතිහාසය හරි. ගොඩාක් දරුවන්ට ඔයාලගේ රිසර්ච් දැන් ඇවිල්ලා තියෙනවා. මම ඒකත් එක්ක මම හොඳට සම්බන්ධ කරන්න පුළුවන් මේක. පුතේ විභාගෙදී රිසර්ච් එකේ ඒ 6ක්, ඒ 7, ඒ 8, ඒ 9, ඒ 8 ඒ පාළු වෙන්න තියෙනවා. හරිද? පාළු වෙන්න තියෙන එපා. රිසල්ට් එකේ පිටේ B වලින් කියන්නත් එපා. රිසල්ට් එකේ එක ඒ අකුරක් මම කියන්නේ 15ම මට්ටමේ ඉන්න දරුවන්ට කියන්නේ. එක ඒකක් ගනින්න කොහොම හරි. රිසල්ට් එකේ කටහඬ කියන්න පුළුවන් ඒ අකුරක් තියෙන්න ඕනේ පුතේ. පැහැදිලි? එහෙනම් ඒ අකුර ගන්න අනිවාර්යයෙන්ම මම මගේ සැලසුම පස් කරලා ඉවරයි. මම ඒක අනිවාර්යයෙන්ම මගේ විෂයට සම්බන්ධ වෙන මාත් එක්ක වැඩ කරන හැම දරුවෙක්ටම මම අනිවාර්යෙන් කරන් දෙන එක මගේ වගකීමක්. ඒක ඔයාලට තාක්ෂණික වෙලාවක් ගැන තේරෙන්නේ කොහොමද කරන්නේ කියන වැඩේ කරලා දෙන්න කියලා. පුතේ එහෙනම් අපි බලමු ඉතිහාසය
මයික් ඔන් කරන්න බෑ මයික් ඔන් කරන්න දැන්ට මම මයික් ඔන් කරන්නේ නැහැ ඒ නිසා මයික් එකේ කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම chat list එක ඔන් කරන්නේ නැහැ දැන් 0.772 652 567 මේකට මට WhatsApp message එකක් දාන්න මම හැම ප්‍රශ්නයකටම ඒ අතර වාරාදී ඔයාලට අන්මියුට් කරලා ගන්න ප්‍රශ්න වලට දෙන්නම් මම පැටියා. හරිද? මයික් එකේ නම් හැම දරුවෙක්ටම පුළුවන් මේ message මේ number එකට WhatsApp message එකක් දාන්න. කියන ඕනම ගැටලුවක් ඕනම අභියෝගයක් ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. ලෝකේ ඕනම කෙනෙක් මගෙන් ඔයාලා අහලා එවන්න. මම ඕනම දෙයක් දැන් ලකුණු කරලා දෙනවා. එහෙනම් මේ අභියෝගයත් එක්ක තමයි අද දවස් වැඩේ සංවිධානය වෙන්නේ. එහෙනම් අපි දැන් සිස්ටම් අපේ වැඩෙත් එක්ක අපි අපේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙමු. පුතේ මේ බලන්නකෝ විනාඩියක් ඉතිහාසයක මුණ දෙන සෑම දරුවෙක්ගෙම විභාගෙට කියපු හැම කෙනෙක්ගෙම අත් කෙනෙක්ගෙම අහන්න ඉතිහාසයේ එපා වුණ තැන. ඉතිහාසයේ එපා වුණ තැන කියනවා. රයිට්? එහෙනම් මේ කතා කරන ඉතිහාසයේ විෂය අපිට නිරස වෙන්න බලපාපු පළවෙනිම පොයින්ට් එක තමයි සිතියම. සිතියම තමයි අපිට අමාරුම කෑල්ල. ඔක තමයි දරුවන්ට අමාරු මේ කියලා දරුවන්ට. ඕක නිසා තමයි පුතේ ඉතිහාසයේ ගොඩක් දරුවන්ට ඒක B එකට දාන්න. B එක C එකට. පැහැදිලි ලකුණු 18. මේ ලකුණු 18 ගෙඩිය පිටින් ගන්න පුළුවන් එකක්. මේක තමයි පුතේ ඉතිහාසයේ විශේෂ කියන ලේසිම එක. පැහැදිලිද? ලේසිම එක තමයි සිතියම. එහෙනම් සිතියමනේ පුතේ ලංකාවේ ස්ථාන 12ක් වෙනවා. ලෝකයේ ස්ථාන ලෝක සිතියම ආශ්‍රයේ ස්ථාන 6ක් වෙනවා. එහෙනම් මේ ලක්ෂ සිතියමේ ස්ථාන 12යි ලෝක සිතියමේ ස්ථාන 6යි මුළු ස්ථාන 18යි 18ට ලකුණු 10. එහෙනම් ලකුණු 18ක් නැතුව අපිට ඒකක් යන එක තීන් දෙකට බෙදුවා නම් හම්බ වෙනවා. ලකුණු 90කින් තමයි පුතේ හිතේ 75 ගන්න. කාලා දන්නවනේ නේ 200 ලකුණු හම්බ වෙන්නේ. ඒකට දෙගුණයක් වෙනවා 18 දෙකට බෙදුවා ලකුණු 9ක් 91ක්. එහෙනම් ලකුණු 90කින් තමයි පුතේ සිතියම් මග හැරුණොත් ඒකට යන්න දෙන්නේ. එහෙනම් දැනන්ත අභියෝගයක් තමයි සිතියම කියලා කියන්නේ. සහ ඔයාගේ පේපරේ අපට ගන්න පේපර් මාකින් කරන ගුරුවරයා ඉස්සර වෙලා අපට ගන්න පුතේ ඉස්සර වෙලාම බලන්නේ සිතියම. ඒකට සිතියම ලොස්ටන් වාගේ ඔයාට අනිත් ඒවාට ලකුණු ගුරුවරයාගේ අතින් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ පුතේ පේපරේ වාඩි වෙච්ච ගමන්ම ඉතිහාසයට හාහා පුරා කියලා මයි පැටිය ඉතිහාසයට හාහා පුරා කියලා වාඩි වෙලා විභාගෙට ගිහිල්ලා වාඩි වෙනකොට දෙවෙනි පේපරේ ඉස්සෙල්ලා මතර හම්බ වෙන්නේ සිතියම් ටික. ඒක බැරි වෙච්ච ගමන් මනස කඩාගෙන බැහැරෙනවා. පැහැදිලිද පුතේ මම කියන කාරණාව? එහෙනම් සිතියම් තමයි අභියෝගය. සිතියම් ටික තමයි ගොඩ දාන්න ඕනේ. ඒකට එහෙනම් අපි කවුරුත් එක්ක සූදානම් වෙන්න පුතේ. පැහැදිලිද? එහෙනම් අපි මැට් එක ගැන කතා කරන්නේ මේ මැට් එකේ තව පොඩි කැලක් තියෙනවා මට ඔයාලට කතා. හරිද? අපි මේ කතා කරන සිතියම. පුතේ මේ සිතියමත් එක්ක අද මගේ පන්තියේ ගොඩක් දරුවෝ මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. තව ඔයාලගේ යාළුවෝ මාර්ගයෙන් තව දරුවෝ සම්බන්ධ වෙලා ඇති. හරි. එහෙනම් අද දවසේ මම පුතේ මේ හැම එකක් එක්කම ඔයාලා දන්න මම මේ දෙති ඉතිහාසයේ සයමාසික වැඩමුළුවක් ගැන කතා කරනවා ඔයාලත් එක්ක. මාස 6 කෝස් එකක් ගැන කතා කරනවා. ඉතින් මගේ කෝස් එක ලබන සති පටන් ගන්නවා. ඒතර මේ කෝස් එකට සම්බන්ධ වෙන්න සර් හොඳ මේ සර්ගේ කෝස් එකට ආවොත් අපි ගොඩ දාමුද? සර් කෝස් එකට ආවොත් අපිට ඒක ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඔයාලගේ හිතේ තියෙනවා. මම හැම දරුවෙක්ටම අද කතා කරලා එන්න කිව්ව පන්තියට ඇවිල්ලා මම හොඳයි නම් මට වැඩ කරන්න පුළුවන් නම් මම වැඩ කරනවා නම් විතරක් මාත් එක්ක කෝස් එකට සම්බන්ධ වෙන්න. පුතේ එහෙනම් කෝස් එකට මගේ කෝස් එකට කරන ආරාධනාව ඇතුලේ මමට තෝරගන්න ඉතිහාසය අමාරුයි. එහෙනම් මට තේරෙනවා මම පුතේ පොඩි සිංගල් එකක් දෙන්නවා. හරිද? පොඩි ටික් ටිකක් දීලා ඔයාලට සබ්ජෙක්ට් එක පට්ට ලේසි පැණි ගහ සබ්ජෙක්ට් එකක් සර් සුපිරියර් වෙනවා කියලා බොරුවට නවත්තන්න නැතුව අමාරු මේක තමයි මම ඔයාලට කියන්නේ. එහෙනම් ඒ අමාරු අභියෝගයක් පිටේ මම මේක කරන්න හරියට දැලිපියෙන් කිරිකණු වගේ වැඩක් මම කරනවා. අපි ඔළුවට ගියොත් ඔයාලා තැනලෙන් මගේ මානසික මේ අමාරු එක ඔළුවට රිංගලා ගන්න බැරි වුණොත් ඔයාලා අන්තිමට මයිදාට එන්නේ නැහැ. එහෙනම් මට වාණිජ්‍ය අරමුණු එහෙම නැත්නම් පුතේ මගේ මුදල් අරමුණු මූලික කරගන්න නැතුව මයි කියන දේවල් මං කියන දේවල් වලට තේරෙනවා නම් විතරක් දැනෙනවා නම් විතරක් ඊගෙන් පස්සේ ඔයාලා මගේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් හැමදාම මේ විදිහට සම්බන්ධ වෙන මුදල් සියලුම දරුවන්ට මම මුදල් උනාට ඉතින් කරනවා මම එක පණිවිඩයක් දාන්න ඔයාලා ඉන්දි දේවල් තේරුනේ නැහැ කියලා. මම අයියා එහෙනම් අපි රෙඩි වැඩේට අපි සිතියම් ටික තමයි ලකුණු කරන්නේ. මම අද ලකුණු කරන්නේ ලෝක සිතියම.
මම අද ලකුණු කරන්නේ ලෝක සිතියම වාරත් එක්ක. එහෙනම් හැම දරුවෙක්ම මත් එක්ක සම්බන්ධ වෙන්න. ලංක සිතියම ලොකු කරාසයක දිවිච්ච එකක්. ලංක සිතියමට ප්‍රජිපිතේ දරුවන්ට අමාරු මේ ලෝක සිතියම. එහෙනම් මේ ලෝක සිතියම වාර හැමෝටම සංකීර්ණ කෑල්ල. ලෝක වටේ කඩෙන්කොට අපි රටවටේ ඇදිද්දකදී ලෝකෙ තියෙන කුඩි කියලා අපි දන්නේ. පැහැදිලිවද අදුම තරමේ ක්‍රිකට් මැච් එකක් ගහනවා නම් ඉන්දියාවේ අපිට ඉන්දියාව කියන තැනවත් අදුම තරමින් අපේ කරන්න පුළුවන්. ඉන්දියාවේ ස්ටේඩියම් එකක් කිව්වොත් කතාවල කියලා ගහන්නේ. මුම්බයි වල කිව්වොත් ගහන්නේ. මුම්බයි ඉන්දියාවේ කරනවා ගහන්නේ. උන් කොහෙද ඉන්නේ කියලා අනිවාර්යෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ. යන්න මාස 8ක් ඇති. ස්විට්සර්ලන්තේනේ. එහෙනම් ඒක ගැන ඔළුවේ තියෙන්න ඕනේ මයි පුතේ. පැහැදිලි? එහෙනම් මේක සබ්ජෙක්ට් එකට අදාළ කැලලක් විතරක් නෙවෙයි. මේක මුළු ජීවිතේටම අදාළ වෙච්ච පාඩමක්. ඒක නිසා සෑම දරුවෙක්ම මම කියන්නේ විභාගෙට එහාට ඉන්න පුරුදු කාරණා ටිකක් අපි සාකච්ඡා කරනවා. ඒ අතරවාරේම පණිවිඩයක් කියන්න ඕනේ. මම ප්‍රශ්න කීපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට මම ඊට විස්තර මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහනවා. උත්තර දෙන දරුවා මම තෝරගන්නවා. ඒ උත්තර දෙන දරුවට මම පීරියඩ් එක පුතේ මොනවා හරි මම තාප් එකක් වඩා අනිවාර්යෙන් දානවා. ඒ දාන්නේ අල්ලසක් නෙවෙයි. තවත් ගන්න දෙන වැඩක් නෙවෙයි. ඒ කරන්නේ පොඩි මොටිවේෂන් එකක්. ඒ මම උත්තරයක් දුන්නොත් අර පොඩි ගැම්මක් මම හිතනවා මෙතන අච්චර ගහන්න ඕනේ. තව ටිකක් කරන්න ඕනි කියන උත්තරේ දෙන්න තමයි මම ඒ වගේ දෙයකට සූදානම් වෙලා ඉන්න. අපරක සූදානම් වෙලා ඉන්න මම කියන විදිහට දිනින්නේ දින් කරන්න වෙලා වෙන්න පුළුවන්. ඔයාගේ හැකියාව ඔන්න ගෙදරට පෙන්නන්න කියන හොඳම අවස්ථාව. බැරිදලෙක් ඉන්නවා නම් කියන්න පුතේ ඔබට අද මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණා. ඔයාලා අපි දෙක තුනකින් මම ප්‍රශ්න වලට උත්තර දෙවි. මයික් එක හිටියොත් එහෙනම් අපි වැඩ එක සම්බන්ධ වෙන්නේ සිතියම් ලකුණු කිරීම. කොහොමද පුතේ? රයිට් එහෙනම් යමුතු මැච් එකට. හරි කවුරුත් ස්ක්‍රීන් එක ගන්න. ෂෙයා ස්ක්‍රීන් එක ගන්න. මම ෂෙයා ස්ක්‍රීන් කරනවා. පුතේ මාව තිරේ උඩට දාන්න. ෂෙයා එක වාගේ ස්ක්‍රීන් එක එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එක PowerPoint එක ඔයාලා ස්ක්‍රීන් එකේ තියාගෙන ඉන්න. පැහැදිලිද? එහෙනම් මොන ඔබ තමයි සිතියම ලකුණු කරන්න උත්සාහ කරන්නේ. හැමෝම ජොයින් වෙන්න. හැමෝම වැඩේ ඉන්න. සිතියමක් පුතේ කියනවා නම් කොහේ සිතියමක් ලෝක සිතියමක් වෙනවා නම් ළඟට ගන්න. දැන් ඔම්මට කියන්නේ සිතියමක් ළඟට ගෙනත් දෙන්න කියලා. සිතියමක් නැත්තම් ඒ කන්නේ ඔයාලා අවසාන ස්ක්‍රීන්ෂොට් එක ගන්න හරි ගහගන්න. මම බේසික් කාරණා ටික විතරයි අද ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. බොහෝ ටික වෙලාවක් අරගෙන සිතියම් ටික හිතට වල දාගන්න කියම කියලා දෙන්න. මයි පැටියා එහෙනම් අපි වෙලෙත් එක්ක ජොයින් වෙමුද බලන්න. හරි. හැමෝම ස්ක්‍රීන් එකට එන්න. ඔන්නේ එහෙනම් අපි හදන්නේ සිතියම් ටික ලකුණු කරන්න. අපි ඔක්කොම හදන්නේ සිතියම් ටික ලකුණු කරන්න. හැමෝම සූදානම් වෙන්න. හැමෝම රෙඩි වෙන්න. හැමෝම ගේම් එකේ ඉන්න ගේම් එක ඔන්. පැහැදිලි? ලෝක සිතියම් ලකුණු කිරීම. මේවා දාන්න කෝල් ගන්න එපා. මම ක්ලාස් එකේ ඉන්නේ. අපි බලමුද පුතේ ස්ක්‍රීන් එකේ ඉරියන් දිගේ පාමයි පැටව හොඳේ. චුට්ටක් ඉන්නෝනේ ස්ක්‍රීන් එක ගන්න තුවාල ස්ක්‍රීන්ෂොට් දෙන්නත් කලින් ගහන්න කියලා තියෙනෝනේ. මයි පැටියෝ කවුරු හරි කාගේ අතින් හරි පොඩි හරි මිස්ටේක් එකක් වෙනවා නම් මයි පැටියා ස්ක්‍රීන් එක මේක කරගන්න එකන් ඉරියන් දිගේ පාමයි පුතේ හොඳේ. හරි. අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒක නිසා කවුරුවත්ත් ස්ක්‍රීන් එක පුතේ අපි බලමුද පුළුවන් තරම් ඔලටියට තියාගෙන යන්න නේ. හරි. අලුතෙන් මට ස්ක්‍රීන් වලට යන්න වෙනවා. සම්මන්නේ ඒක ගැටලුවක් නෑ. හොඳේ. ඒක ගැටලුවක් නෑ. සමහරක් වෙලාවට දන්නේ නැතුව වෙන්න පුළුවන්. සමහරක් හරි පුතේ සමන්නේ ඔයාලා හිතලා කරන වැඩක් නෙවෙයි වෙන්නේ නැති. ඒත් සමහරක් වෙලාවට මගේ පන්තියට ජොයින් වෙද්දිම සමහරක් දවස්වල වෙනම ඔයාලා මේකේ ලියනවා. හැබැයි ඒ දරුවම මට කතා කරලා පස්සේ මට සමානයෙන් මම දන්නේ නැහැ කවුද කියලා. මම හිතුවේ පස්සේ කෙනෙක් විතරක් වෙන්නේ නැති කියලා කියනවා. පුතේ ඊයන්ට තරහ වෙන්නේ නැහැ. ඒ වුණාට පුළුවන් තරම් මම ඔයාලා මේ පොඩි සේවයක් මේ කරන්න ආවියද? අලියා කරලා මේ වැඩේ කරන්න යන්නේ. ඒ නිසා හැමෝම මට පුළුවන් තරම් සපෝට් එක දෙන්න වැඩේ කරන්න. පුතේ පැහැදිලි? හරි. එහෙනම් අපි වැඩේට ජොයින් වෙමුද? හරි. අපි කතා කරගෙන යමු එහෙනම්. කතාව චුට්ටක් ඇදුනේ මේ විත් අඩුපාඩුවක් එක්ක. මේක කරමු බලමුද? හරි පුතේ. මේකට ලොකු විදිහට කරනවා. හරි. තමයි ජීවිතේ ගමන් ප්‍රශ්නත් එක්ක අභියෝගත් එක්ක ගැටලුත් එක්ක සමහරක් වෙලාවලදී මගේ පන්තියේ දරුවෙක් මම මේ විදියට නෑ කවදාවත් කෙන් කරන්නේත් නෑ සමහරක් වෙලාවට පොඩි ආතල් එකක් ගන්න හිතෙන්නේ නැති තවත් මොකක් කරන්න එපා මම පුතාමනේ තවත් මොකක් කරන්න එපා පුතේ විච්ච දරුවට කියන්නේ අපි යමුද යන්න හරි අපි එනනම් කවුරුත් එක්ක වැඩෙත් එක්ක ජොයින් වෙමු හරි මම පුතේ හරි කවුරුත් එනනම් මේ වෙද්දී ලෝක සිතියම ළඟට ගන්න හැමෝම
ලෝක සිතියම ළඟ තියාගෙන ලකුණු කරමු. අපි කොහොමද එහෙනම් ලෝක සිතියන් ටික ගොඩ දාගන්නේ කියන දෙයට යන්න. හරි. ඒ සිතියන් ලකුණු කිරීම හැමෝම මැත් එකක් ගන්න මැත් එකක් ගන්න වැඩේ ගලාගෙන ගියපු එක නෑ පොඩි බාධාවක් වුණා. මම පුතා ඔයා කරපු වැඩේ නිසා වැඩි චුට්ටක් ලේට් වුණා. හොඳ ඒකේ පාඩුව ඔයාගේ පොඩි බින්දනේ ඔයාගේ පොඩි තප්පර තුනේ ආතල් එක විනාඩි 3ක පාඩුවක් අපේ දරුවෝ. ඒක තමයි ඇත්තම කාරණාව. හොඳයි. හරි. අපි බලමු පුතේ එහෙනම් කවුරුත් එක්ක ජොයින් වෙන්න. වැඩත් එක්ක සම්බන්ධ වෙමු. සිතියම් ලකුණු කිරීම. මෙන්න පුතේ ලෝක සිතියම එහෙනම් අපි දැන් ලකුණු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔන්න ඔයාලට වර්ල්ඩ් මැප් එකක් ඇවිල්ලා තියෙනවා. වැඩත් එක්ක ජොයින් වෙමු. ඔන්න වර්ල්ඩ් මැප් එක. පැහැදිලිද? ඕක තමයි ලෝක සිතියම විභාගයට අදින්න කරන්නේ. ඔන්න තමයි ලෝක සිතියමක් ගන්න. right? ලෝක සිතියම එක. කවුරුත් ජොයින් වෙන්න වැඩත් එක්ක පුතේ ලෝක සිතියම එක. මෙන්න මේක ලෝක සිතියම විභාගයට ලකුණු කරන්නේ. පැහැදිලිද? හරිද මේක? මේක වැරදි. මම දැකලා තියෙනවා ගොඩාක් දරුවන්ට මෙන්න මේ මිස්ටේක් එක වෙනවා මයි පුතේ. හරිද? මම ෂෙයා ස්ක්‍රීන් එකත් එක්ක යන නිසා ලයිව් ඔයාලත් එක්ක අයිඩන්ටි ටැග් එක නැති වෙන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකත් එක්ක තමයි ඔයාලත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒක නිසා සමහර වෙලාවල් වලදී ඔයාලට මාව ඩිටෙක්ට් අයිඩන්ටි ටැග් එක නැති වෙන්න පුළුවන්. මම අයිඩන්ටි ටැග් එක උගන්වන්න කැමතිත් නැහැ. ඒත් අපි වැඩි කරගෙන යන්න ඕනේ. හරි. YouTube එකේ ඉන්න දරුවන්ට සමහරක් වෙලාවල්දී මේක පුතේ අපේ YouTube channel එකත් එක්ක දෙන නිසා ඒ දරුවන්ට ෂෙයා ස්ක්‍රීන් යනකොට පොඩි ගැටලුවක් එකක් එන්න පුළුවන්. ඒ දරුවන් එක විවෘති කරගෙන Taman ගැලපෙන විදිහට හරිගස්සගෙන සම්බන්ධ වෙන්න. පුතේ අපි ලකුණු කරමු මෙන්න මේ ලෝක සිතියම තමයි ලකුණු කරන්න උත්සාහ කරන්නේ. හරි. මේ ලකුණු කරන ලෝක සිතියමේ right පුතේ ඔයාලට විභාගයේදී ලකුණු කරන්න මෙහෙම ලෝක සිතියමක් එන්නේ නැහැ. මෙතෙක් ඇවිල්ලා නැහැ. ඒක නිසා යම් හරි දරුවෙක් කවුරුහරි ලෝක සිතියම් ලකුණු කරන්න එනකොට මේ වගේ සිතියමක් අරගෙන කවදාවත් විභාගෙදි පුරුදු වෙන්න එපා. පළවෙනිම වණින් එක. පැහැදිලිද? ඔයාලා මෙච්චර කාලයක් ලකුණු කරන්නේ මේ වගේ සිතියමක නම් කවදාවත් මේ සිතියම පාවිච්චි කරන්න එපා. මොකද මේ සිතියමේ අදාළ නැති දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. විෂය නිර්දේශයෙන් ආවරණය වෙන්න තියෙන විශාල මහත් දීප ප්‍රමාණයක් මේක තියෙන නිසා පුතේ ඔයාලට මේ සිතියම පාවිච්චි කරලා විභාග කරන්න ගියොත් ඔයාලා අමාරුවේ වැටෙන වැඩක්. පැහැදිලි නේද? එහෙනම් ලේසියෙන් කරගන්න තියෙන දෙයට වටේ ගිහිල්ලා බෙල් වට අරන් ගිහිල්ලා කරගන්න ඕන වෙන්නේ නෑ මයි පුතේ. හරිද? අපි එහෙනම් අපේ වැඩසටහන එක යමුද සම්බන්ධ වෙමුද? මෙන්න ලෝක සිතියම විභාගෙදී මේ සිතියම නෙවෙයි එන්නේ. විභාගෙදී වෙන සිතියමක්. එහෙනම් අපි බලමු ඒ විදිහට අපිට එන සිතියම් මොනවාද කියලා. පුතේ මේ තියෙන සිතියමේ අයින් කරන්න ඕනේ කොහොමද? පැහැදිලිද? එහෙනම් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙදී ඇමරිකානු නිදහස් සටන එකලාතර දරුවන් දන්නවා ඇමරිකානු නිදහස් සටන කතා කරාට උතුරු ඇමරිකානු මහද්වීපයේ ලකුණු කරන්න එන්නේ නැහැ. අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. දෙවැනියට දකුණු ඇමරිකානු මහද්වීපයේ ලකුණු කරන්න එන්නේ නැහැ. එහෙනම් ඒ සිතියමක් කවදාවත් පාවිච්චි කරන්න එපා. විශේෂයෙන්ම කඩේ සිතියම් වල කවදාවත් ලොකු සිතියම් ලකුණු කරන්න එපා. හරිද? කවුරුහරි දරුවෙක්ට නිවැරදිම ලොකු සිතියම් වල කොමෙන්ට් එක ඕනේ නම් මට මෙසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම බලන එක ලකුණු කරලා PDF එකක් එවන්නම්. පුතේ ඊළඟට අපි බලමු ඊළඟ වැරද්ද අපි විභාගෙදි කරමු. මේ ඇන්ටාර්ක්ටිකා. ඒක නෝද? ඒකෙන්නේ නැහැ. අපි මේ හිමේ තිබිච්ච ලකුණු හිමවලසු හරි සීල් මත්වල හරි අපිට ලකුණු කරන්න ඕන වෙන්නේ නැහැ. ඒකෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට තේරෙනවා මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙන වැරදි සිතියම. කාලෙද 2016 විභාග දෙපාර්තමේන්තුවෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ඔයාලට දීලා තියෙනවා මැප් එකක්. ඔයාලට ආදර්ශ මැප් එකක්. මෙන්න මේ මැප් එක තමයි දරුවන්ට දෙන්නේ. මේ මැප් එක එහෙනම් නොකලින් දේවල් ඉස්සර කියලා දෙන්න. ඊට පස්සේ කරන්න ඕන දේවල් ටික කියලා දෙන්න. පුතේ ඕස්ට්‍රේලියානු මහද්වීපය. එහෙනම් ඕස්ට්‍රේලියානු මහද්වීපය ඉන්නේ නැහැ. ලෝකේ මහද්වීප හතක් තියෙනවා. මහද්වීප හතම බදාගෙන දඟලපු ඔයාලට මම කියන්නේ විභාගෙදි ලකුණු කරන්නේ අපේ මහද්වීප තුනයි. පුතාලට පේනවා මෙන්න මෙතන උඩින් තියෙන යුරෝපා මහද්වීපය නැතිව. පැහැදිලි? යුරෝපා මහද්වීපේ මේ තියෙන්නේ. මම ඒව වෙන වෙනම ලකුණු කරනවා. මම අද ඒක පෙන්නන්නම්. දෙවෙනි පුතේ මෙතන තියෙන ලෝකයේ අඳුරු මහද්වීපය. පැහැදිලිද? රයිට් මේ තියෙන්නේ අප්‍රිකානු මහද්වීපය. අප්‍රිකානු මහද්වීපය තමයි මේ තියෙන්නේ. මේ මහද්වීපයේ විභාගෙදී වාට ලකුණු කරන්න එනවා. බොහොම කලාතුරකින්. පුතේ ඊළඟට මෙන්න මේ සිදුවීම තමයි පුතාට එන්නේ මෙන්න මෙතන මේ පැත්තේ කොටස ආසියානු මහද්වීපය. පැහැදිලිද? විභාගෙදී නම් වැඩිපුරම ලකුණු කරන්නේ මතක තියාගන්න කතන්දර බුද්ධි පාපකේ විභාගෙදී ලකුණු කරන්නේ මහද්වීප තුනයි. එතනින් එහා එකක් හරියට තියෙනවා නම් එකක් හරියට තියෙනවා නම් දැන් මගෙන් අහන්න පුළුවන්. එහෙනම් මූලිකම අවධානය යොමු වෙන්නේ පුතේ ආසියාවට. right? දෙවනියට එන්නේ පුතේ යුරෝපයේ. අවසානයේ තමයි හදිස්සියෙන්ම කලාතුරකින් තමයි ඉන්නේ
අප්‍රිකානු මහද්වීපයෙන්. එහෙනම් විභාගෙදී අනිවාර්යෙන් සාමාන්‍ය පෙළට යනවා නම් මේ මහද්වීප තුන ලකුණු කරලා ගියාම පොදුටෝම ඇති මේක තමයි විභාගෙදී වලකින් ඉල්ලන්නේ. පැහැදිලිද පුතේ? එහෙනම් ආසියානු මහද්වීපය තමයි වැඩි බලක් දෙන්න ඕනේ. ඊළඟට වැඩි බලක් දෙන්න ඕනේ යුරෝපයේ. ඊළඟට වැඩි බලක් දෙන්න ඕනේ අප්‍රිකාවේ. අප්‍රිකාවට නම් බර චුට්ටක් බොහෝම ස්ථාන තුනක් විතරයි තියෙන්නේ. ඒ ස්ථාන තුන ලකුණු කරාම පොදුටෝම ප්‍රමාණවත්. පැහැදිලිද මම පුතේ? එහෙනම් මූලික සිද්ධාන්තය ඔයාලගේ ඉවරයි. දැන් පුතාලට ඕනේ එහෙනම් සර් මේ සිද්ධියම නෙවෙයි නම් විභාගෙදී එන්නේ මොන සිද්ධියමද අපි විභාගෙදී ලකුණු කරන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ලකුණු කරන්න ඕන සිද්ධිය මොකක්ද මේ දාලා පෙන්නලා දෙන්නම් පුතේ. පැහැදිලිද? ඔන්න විභාගෙදී අපිට ලකුණු කරන්න කියන ඔය ආකෘතියේ සිද්ධියක් එන්නත් පුළුවන්. මම කිව්වා අප්‍රිකා ආසියාව යුරෝපය සහ අප්‍රිකාව. එහෙනම් මෙන්න මේක කියන ඔය කියන මහද්වීප ඉතුරු ටික ඔක්කොම නිසි. මේව තමයි විභාගෙදී එන්නේ. මෙතන ඕස්ට්‍රේලියාවක් තියෙනවා. සමහර වෙලාවට ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් ලකුණු කරන්න එන්නේ නැහැ. පුතේ දෙවෙනි එක ඔය වගේ ෆෝමැට් එකක් තියෙනවා. විභාගෙදී ඔය වගේ ෆෝමැට් එකක් එන්නත් පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ විභාගෙදී පුතේ කෝල් ගන්න එපා මට මැසේජ් එකක් ගන්න මට ගන්නනේ. හරි. ඊට පස්සේ මේ වගේ ෆෝමැට් එකක් එන්නත් පුළුවන්. ඊට පස්සේ පුතේ මේ වගේ ෆෝමැට් එකක් එන්න පුළුවන්. එහෙනම් විභාගෙදී ඔයාලට ලෝකසිතීමේ ඇස් දෙකට හුරු කරගන්න ඕනේ මේ ෆෝමැට් මෙතනින් එහා තව එකක් දෙකක් වෙන පුළුවන්. මෙන්න මේ ආකෘති හතර තියෙන සිතියමක් කරන් උත්තරම ලකුණු කරන්නමයි. පැහැදිලිද? රයිට්. එහෙනම් විභාග සඳහා නිර්දේශිත වූ සිතියම් හඳුනා ගැනීම තමයි ඔයාලගේ වැදගත්ම සහ මූලිකම කාරණාව විදිහට ඔයාලා අඳුරගන්න ඕනේ. මම ලකුණු කරගෙන ඉස්සරහට යන්නම්මයි පුතේ. පැහැදිලි? පොඩි ආකෘති ටික තමයි මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මම නැවත දාන්න පුතේ සිතියම් නැති දරුවෝ අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එක ගානේ ගහගෙන යන්න. ඒක ඔයාලට මේ ඉවර වෙද්දී වැඩේ අල්ලගන්න හොඳටම ලේසි වෙයි. හරි පුතේ? ඔන්න අපි දැන් සිතියම ලකුණු. කවුරුත්ම පොඩ්ඩක් ස්ක්‍රීන් එකට එන්න. හරිද? මම පුතාලට කිව්වා ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වලින්. පුතේ මේ මහද්වීපවලින් අපිට වැඩි බලක් තියෙන්නේ ආසියාව. එහෙනම් මොකද අපි අල්ලගන්න? මම මේ කියන කාරණාව චුට්ටුක ටිකක් විතරයි දිලපතේ බලන්න වෙලා ගන්න තියෙන්නේ. ආසියාවෙන් පුතේ අනිවාර්යයි ඉන්දියාව. ඉන්දියාවේ ස්ථාන නැති විභාග වර්ෂයක් තවම ඇවිල්ලා නැහැ. මම ඔය සාම්පල් පෙන්නනවා ඔයාලට සුට්ටකින්. එහෙනම් ඉන්දියාවේ ස්ථානයක් ලකුණු කරන්න ආපු නැති අවුරුද්දක් තාම සාමාන්‍ය පෙළට ඇවිල්ලා නැහැ. එහෙනම් ඉන්දියාවේ ස්ථාන දෙකක් ගිය සැරේ විභාගෙට ලකුණු කරන්න ආවා. මයි පුතේ මම අද ඔයාලට මුළු ලෝකෙම වටේ තියෙන දේවල් කරක් ගහගෙන පෙන්නන්න ගියකින් පුතාලට යම් තැන්වලදී පැටලෙන්න පුළුවන්, වැරදින්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ලෝකසිතියම ඇතුලේ එක තැනක් අල්ලගෙන අපිට කොහොමද ඒ තැන ගොඩ දාගන්න පුළුවන්. අනිවාර්යෙන් පුතේ ලෝකසිතියමේ ලකුණු 6න් දෙකක් ගොඩ දාගන්න ඉන්දියාවෙන්. පැහැදිලිද? එහෙනම් මම ඔයාලට අද සිතියම් ලකුණු කරනකොට ඔයාලට යම්මක් එන්න, ඔයාලට මට දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙන්න, ලෝකසිතියම් වල තියෙන බය නැති වෙන්න මම ඉන්දියාවේ ඔක්කොම ටික ස්ථාන ඔයාලට පාඩම් කරවලා යනවා. පැහැදිලිද මම පුතේ? රයිට්. එහෙනම් ආසියාව, යුරෝපය, අප්‍රිකාව අපි කතා කරන්නේ. නම් ආසියාව තමයි පුතේ අපේ රට තියෙන්නේ. අපේ රටට අල්ලපු රට ඉන්දියාව අනිවාර්යයි. ඉන්දියාවේ ස්ථාන දෙකක් බොහෝ වෙලාවට එකක් හෝ දෙකක් එන්න පුළුවන්. ගිය අවුරුද්දේ ස්ථාන දෙකක් එනවා. එහෙනම් ඉන්දියානු සිතියමකට ගිහිල්ලා පොඩි පෙරහුරුවක් ගමු, පොඩි ටෙස්ට් එකකට යමුයි පුතේ. පැහැදිලිද? ඉන්දියාවේ වැදගත් නගර. එහෙනම් මම මේ ලකුණු කරන ස්ථාන වලින් හැර සාමාන්‍ය පෙළ පැහැදිලිද පුතේ? නව විෂය නිර්දේශයේ යටතේ එක ස්ථානයක් හරි ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා දැන් මට කතා කරන්න පුළුවන් පාස් පේපර් පොත් ඔයාලා ගාව තියෙනවා. මම ලකුණු කරන ස්ථාන 10ක්. ඒ 10න් පිටපිටේ ස්ථානයක් තියෙන්නේ නැහැ. එහෙනම් අහන්න ඕනිකන් පොල් කතාවක්. 10න් ලකුණු දෙකක් ගන්න පුළුවන් නම් ඇයි අපි සිතිය නැතේදී? ස්ථාන 10ක් මත තියාගන්න බැරුව නම් අපිට අර මොඩලෝ සිතියක් මේ තමයි ලකුණු ගන්න ලේසිම විදිය. එහෙනම් අපි ආදර්ශ ඉන්දියාස්තියමකට ගිහිල්ලා සාමාන්‍ය පෙළට මේ ස්ථාන ආරි කොහොමද කියලා හොයාගන්න. පුතේ එහෙනම් ලකුණු කරමු. කාටවත් සිතියමක් නැත්තම් දැන්ට පේන විදියට පුළුවන් විදියට මෙහෙම ඉන්දියානු සිතියමක් ඇඳලා තියාගන්න. මම මේක පොඩ්ඩක් zoom කරලා පරල් කරලා කියන්නේ හැමෝටම ලකුණු කරගන්න පුළුවන් දෙන්න. හැබැයි පුතේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හැම දරුවෙක්ම පුතේ අපේ සිතියමක් නැත්තම් ඉන්දියාව තමයි අඳගන්න ලේසිම එක. ඒක නිසා තමයි මම ඉන්දියාවේ සිතියමක් හොයාගන්න කරන්න උත්සාහ කරන්නේ. මම දන්නවා ගොඩක් දරුවන් ගාව සිතියම් නැහැ කියලා. තව එකක් කියනවා.
දැන් වාගේ ගෙදර සිටියමක් නැත්නම් අම්මලා බණී සමහරක් වෙලාවට මම එහෙම කියනකොට ලැජ්ජ වෙන පුතේ මගේ පුතේ. හරිද? ඔයා සූදානම් නැහැ. වාගේ ගෙදර ඔයාට ආසාවට හොයාගන්න ලොකු සිටියමක් නැත්නම් අය බැරියෝ. ඔයාට ඒක ලොකු අවුලක් වෙනවා. ඔයාට ඒක ලොකු සූදානමක් නැති කමක් වෙනවා. වාගේ තියෙන ගැටළු දුර්වලතාවය එළියට එීමක් වෙනවා. ඒ නිසා අදින් පස්සේ හැමදරුවෙක්ම මට තියාගන්න ලෝක සිටියම් පහ ස්ටෑන්ඩ් බයි ගෙදර තියෙන්න ඕනේ. පෙන්ඩෝල් එක පහක් ගෙදර තියෙනවා වගේ. සාමාන්‍ය පෙළලියන දරුවෙක්. ලෙඩෙක් ඉන්න ගෙදරක පෙන්ඩෝල් දෙකක් නැත්නම් වැඩක් නැහැ. සාමාන්‍ය පෙළලියන දරුවෙක් ගෙදරක ලෝක සිටියම් දෙකක් නැත්නම් වැඩක් නැහැ මම පුතේ. එහෙනම් එහෙනම් පළවෙනි ස්ථානයේ ලකුණු කරමු අපි. එනේ කියන කතාවේ කවුරුත් එක්ක සම්බන්ධ වෙමු මෙන්න ස්ථානය. පළවෙනි ස්ථානය පාකිස්තාන ඉන්දියාවේ වල තනියෙන් උත්තර දෙන්න නැති වෙන හොඳේ මම කියන සබ්ජෙක්ට් එනවනේ නැත්නම් ශාල කලබලයක් ඇති වෙන්න පුළුවන් නේ. පළවෙනි ස්ථානය තමයි ඉන්දියාවේ අපි දන්නවා අගනගරය දිල්ලිය. ඕක විභාගෙදී අපිට එන්න පුළුවන්. දිල්ලිය එන්න පුළුවන්. එහෙනම් ඕක තමයි අපි නව දිල්ලිය කියන විදිහට කතා කරන්නේ. ඉන්දියාවේ පුතේ අපි කතා කරන සුපිරිම නව නිලියෝට ඔක්කොම ටික ඉන්නේ ශාහරුඛ් ඛාන්ලා දීපිකාලා මේ ඔය කතා කරන ඔක්කොම සෙට් එකේ ඉන්නේ පුරු ඉන්දියාවේ දිල්ලිය ප්‍රදේශය මූලික පැහැදිලි. කොහොමද දිල්ලිය ස්ථානයේ ලකුණු කරන්නේ? පැහැදිලි. රයිට්. අපි එහෙනම් ඊළඟට යමු. ඊළඟ ස්ථානයේ ලකුණු කරන්නේ කවුරුත් නේ? හරියටම සෙන්ටර් වෙන තැන අල්ලගන්න පුතේ සිටියමේ මෙතන ලකුණු කරගන්න. කාට හරි පුතේ බැරි නම් රයිට්. කන්නාන්නකෝ සිටියම නැත්නම් නැති. මම දෙන්නන්නේ ඉතින්. අයි සිටියම ගන්න නෙමෙයි මම ගත්තා. මේ යයි සිටියම අපේ කරගන්න පුරු මොන දරුවෙක්ද? හිමෙන්ද ගන්න පස් ගාලා. හරි. දිල්ලිය. පුතේ දිල්ලිය ලකුණු කරගෙන පස්සේ තව ස්ථානයක් අපිට දිල්ලියෙන් පස්සේ මෙන්න මෙතන මම ලකුණු කරනවා. ඔයාලා දන්නවනේ මහේල දේවෙක්දී කෝච් කරන්නේ IPL වල හොඳට සෙල්ලම් කරන්නේ කවුද? මුම්බයි ඉන්දියන්ස් වගේ සෙල්ලම් බහලා තියෙනනේ. මුම්බයි ඉන්දියන්ස් වලන්නේ මුම්බයි. එහෙනම් මුම්බයි කියන නමින් අපි අතීතයේදී හඳුන්වන්නේ බුම්බාය. පැහැදිලිද පුතේ? බුම්බාය තමයි අපි එහෙනම් දෙවෙනි ස්ථානයේ ඉඳන් අඳගන්නේ. මේ වගේ ගොඩාක් වැදගත්කම් ටික තියෙනවා මම ඒවා කියලා අර සාමාන්‍ය පුතේ හුරුම වෙන දරුවන්ගේ ඔළුව කුලප්පු කරවන්නේ ඒකට පුතාලා ලෝක සිතියම් පිට එපා වෙනවා. හොඳේ. වැදගත්කම් ටික මම කොහොමත් මම ගුරුවරයෙක් නිසා දාගෙන යනවා හැම දරුවෙක්ටම මතක තියාගන්න. පුතේ ඒව මතක තියාගන්න බැරි දරුවෝ ඒක හලලා දාන්න ස්ථානයේ ලකුණු කිරීම විතර ඔළුවට දාගන්නමයි පුතේ. පැහැදිලි? මුම්බයි වලින් පස්සේ පුතේ අපි යමු ඊළඟ තැනට මොකද්ද ලකුණු කරන්නේ කියලා. මේ මෙතනින් ලකුණු කරනවා. අහලා තියෙන සිම්පල් ලකුණු මොකද්ද? ගෑනු පාරාදයි. කොහේද? අපි ලකුණු කරන්නේ ගෝ විභාගයෙන් කරේවා ගෝ. පැහැදිලිද පුතේ? එහෙනම් ඉන්දියාවේ ලස්සනම කාන්තාවන් ඉන්න ප්‍රදේශයේ විතර අපි හඳුනාගන්නේ ගෝ. ලෝකේ ලස්සනම කාන්තාවන් ඉන්නේ කොහෙද? කොහෙද ඉන්නේ? ප්‍රංශේ. එහෙනම් ලංකාවේ මාතලේ, ඉන්දියාවේ ගෝවේ, ලෝකේ නම් ප්‍රංශේ ඊලි මල් අරන් ආපු කට්ටිය ඒව කට්ටිය අපි ඉස්සරහට ලඟු කරමු. මේක තමයි පුතේ නම් ගෝ පෘතුගීසීන් විසින් ආසියාවේ පිහිටුවා ගන්නපු ප්‍රධාන වින්ද මධ්‍යස්ථානයේ වර්තමාන ඉන්දියාවේ තියෙන ඉසුරුමත්ම රාජ්‍ය විදිහට හඳුනා ගන්න පුළුවන් පුතේ වෙනම ෆැන්ටසියක් තියෙන වෙනම සංස්කෘතියක් තියෙන වෙනම ආතල් එකේ ඉන්න ජන කණ්ඩායමක් තමයි ගෝවේ වල අදටත් ඉන්නේ. පැහැදිලි? අපි යමු නම් ඊළඟ ස්ථානෙට. ස්ථානයට යනවා. පුතාලා හිතින් හිතා ගන්න ඕන ස්ථානය. මෙන්න මෙතන ලකුණු කරනකොට පුද්ගලයෙක්ගේ නමක් මතක්. 1798. කවුද පුතේ පුද්ගලයා? මට හින් නැතුණා උත්තරේ කියනවනේ කවුද පුද්ගලයා? වස්තුවද ගාම පුතුගාලේ ඉඳලා ඇවිල්ලා ගොඩ බහිනවා පුතේ කැලිකට් වලට. එහෙනම් මෙතන තමයි කැලිකට්. ස්ථාන 4යි. බර වැඩිද? ස්ථාන 4යි කියන්නේ මේ ස්ථාන 4 අනිවාර්යෙන් ඔළුවට දාගන්න ඕනේ. ගෝව අපි එහෙනම් දිල්ලිය ලකුණු කරා. ඊට පස්සේ ලකුණු කරා මුම්බයි නැත්නම් බොම්බාය. ඊට පස්සේ ලකුණු කරනවා ගෝව. ඊට පස්සේ අපි දැන් ලකුණු කරා කැලිකට්. පැහැදිලිද? කැලිකට් ලකුණු කරා. කැලිකට් වලින් පස්සේ ඔන්න අපි වෙන පැත්තකට යොමු වෙනවා. මම ප්‍රශ්නයක් අහනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා. බලමු. පොඩි කයියක් දාලා මම පළවෙනි ප්‍රශ්නය අහනවා. පුතේ හරියටම විලාප ගන්න එපා. රෙඩි වෙන්න උත්තරේ දෙන්න. මම පළවෙනි එක්කෙනා උත්තරේ දෙන දරුවා මට කියන්න ඕනේ. සමහරක් වෙලාවදී මේ වෙද්දි මට හරියට තීරණය කරගන්න බැරි වේවි. පුතාගේ නම්බර් එක මට ඊට පස්සේ WhatsApp මැසේජ් එකක් ගන්න. මගේ නම්බර් එක මම ආයි කියන්නම්. 0 7 7 2 560 right ඔක තමයි නම්බර් එක. මම බලන්නම් මේ දෙද්දි දාපු මැසේජ් එක මොනවද කියලා. සූදානම් වෙන්න. අහන්නේ මේකේ. එහෙනම් ඉන්දියාවෙන් පිට අරන් යන්නේ පුළුවන් නම් සූදානම් වෙන්න හොඳේ. පොඩි අභියෝගයක් දෙන්න හදන්නේ මම කඩිය හදේ.
right හරි හරිමයි පුතේ හොඳේ හරි 10 අවසරකට නැද්ද කියලා අහලා කියනවා මේ කෝස් එක පුතේ 10 දරුවන් තමයි ඕපනින් ඔයාලට මාර්ක්ස් දෙකේ 11 සිලබස් එකක් තියෙනවා ඔයාලට මාර්ක්ස් මාසෙ පස්සේ පන්තියන් ඕනේ නැහැ දෙකක් තකාගෙන අපල් එකේ ඉඳලා ඉන්න කොල්ලෝ අපි ප්‍රශ්න අහනවා සූදානම් වෙන්න නිවැරදිම තරගට අහුව මගේ සර් විමුක්තිය චින්තන සර් ඉන්නවා මගේ විද්‍යාව ගුරුවරයා මගේ සහෝදරයා චින්තන සර් මට නිවැරදිවම උත්තරය දෙන දරුවා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා බලමු කවුද උත්තරය දෙන්නේ කියලා. හරි පුතේ සූදානම් වෙන්න. පුතේ මම කොහොමද? ඔව් මම දැන් ප්‍රශ්නය අහනවා සර් අන්මියුට් කරනවා අපි. හරි. කවුරු කතා කරන්න තමයි අත්තරන් හොඳේ. කතා කරලා උත්තරය මොකක්ද පස්සේ උත්තරය දෙන්න ඕනේ. පුතේ අප්පල්ලේ හර දාන්න හැමෝමයි ගැටව අප්පල්ලේ හර දාන්න මම හරි ආදරණීය විදිහට කියන්නේ පුතේ හොඳේ මට මෙතන ඇවිල්ලා පොරක් වෙලා බොරුවට දඟලලා බොරු හීන කියලා කුණුහරුප ටිකක් කියලා බයිලට ගහලා මෙතනින් කරන්න ඕනේ නෑ මයි පුතේ හැදෙලිද මම EMS ෂෙඩියුල් එකේ ඉන්න ගුරුවරයෙක් නෙවෙයි මම අත්තරනේ කවුරුත් ඔයාලා කෑ ගහන්න එපා හොඳේ මේ වෙද්දි විතර සබ් දෙනවා මම දන්නවා මැච් එකක් යනවා මේ වෙද්දි ඒ සබ්ජෙක්ට් වෙනවා මිනිසුත් බාරුයි සබ්ජෙක්ට් වෙනවා නංගි අන්නනවා මල්ලි අන්නනවා ඒ සබ්ජෙක්ට් වෙනවා හැබැයි ඔයාලගේ මේ වෙද්දි මට පොඩි chance එකක් දෙන්න මෙන්න WhatsApp message එක මම ඉස්සෙල්ලා දෙන්න සිලෙක්ට් කරනවා මට ඉස්සෙල්ලාම message එක දාන්න ගමන් තෝරගන්නවා right වැඩේ මොකදම ඕන WhatsApp message එක දාන්න WhatsApp message එක දාන්න මගේ message එකට ඉස්සෙල්ලාම මට time එක ඕනේ පැහැදිලි සර් එකේ පත්තලේසි මට උත්තරේ දාන්න එහෙනම් අපි මියුට් කරන්න ඕනේ මට මියුට් කරලා කතා කරන ගමන්ම උත්තරේ දෙන එක නෙමෙයි මට ඕනේ message එක දාන්න උත්තරේ right ප්‍රශ්නේ message එක දාන්න එක තමයි ඕනේ 7:62යි 8:52යි 5:60 උගන්න පොලියෙන් ටිකක් නෙවෙයි අහන්නේ ඉස්සෙල්ලාම අහන්නේ සාමාන්‍ය බැඩ් එකකින් අහන්නේ. ඒක පරිදොරි වෙනකොට අපි රොඩ්ඩු කරන්නේ. රොඩ්ඩු නෑ පන්තියේ. මොකද රොඩ්ඩු තමයි බැඩ් තුනේ ලංකාව. ඒක මතක තියාගන්න. හැම රොඩ්ඩෙට්ටම කියන්නේ පුතේ ඒගොල්ලෝ රොඩ්ඩු කෑලි නෙවෙයි. right? උඹලා රොඩ්ඩු කෑලි විදිහට මිනිස්සුන්ට දෙන්න පුළුවන් මල්ලේ අපේ ගැම්ම ගනින්න. ගැම්ම ගනින්න. හරිද? විද්දපු යම් ටික විද්දපල්ල රිසර්ච් දාලා. හරිද? වට්ටපු යම් ටික වට්ටපල්ල කියපල්ලා උඹලා හිතන් හිතේ කන්නේ මම කියනවා. කොහොමද ගුරුවරයෙක් ඔබ මෝඩයෙක් කියලා කිව්වා නම් ගුරුවරයෙක් රිසර්ච් එක අරන් ගිහින් කියපල්ලා සර් මම මෝඩයෙක් නෙවෙයි ඇයි මට එහෙම කරේ කියලා අයිබු දෙනා මැසේජ් එක දාන්න මට ඒක ලස්සන වෙලි වැඩේට වැඩිය ඔන්න ප්‍රශ්නය මම අහන්නේ මේ තියෙන්නේ ඉන්දියාව නම් ඉන්දියාවට ආසන්නම කපමං අහලා කියලා දෙනවද නෑ මහන්නේ නෙවුත් අපරාධයක් නේ නිබෝලයක් නේ මොනවද පුතේ මම මැසේජ් එක දාන්න ඉන්දියාවේ right අපි දැන් ලකුණු කරනවා ස්ථාන කීපයක් මෙන්න පළවෙනි එක මම ලකුණු කරා දිල්ලිය right දෙවෙනි එක ලකුණු කරනවා මෙතනින් මුම්බයි බොම්බයි තුන්වෙනි එක මෙතනින් ලකුණු කරනවා ගෝවා මෙතනින් ලකුණු කරනවා කැලිකට් ඔයාලගේ ඒගොල්ලෝ කැලිකට් ගියා අපි කියන්නේ කොළඹියක් කරස් දාලා ඒක තමයි අපිට යන්න ඕනේ මම අහන්නේ මෙන්න මේ මුම්බයි right මෙන්න මේ ගෝවයි මෙන්න මේ කැලිකට්ටුයි කියන වෙරළ තීරයට කියන නම මොකක්ද? සස්ගාව දෙන්න ස්ටෙප්ස් කරන්න මේක ටික රියලිටි වැඩක් වගේ නේ. ටක් මැසේජ් එක දාන්න. සතගාව එන්න ඕනේ මට මැසේජ් එක. තාම ආවේ නැහැ හොඳේ. තාම ආවේ නැහැ. තාම ආවේ නැහැ. තාම ආවේ නැහැ. තාමත් නැහැ. තවනේ ඉතින් මේ ඉවර තියෙන්නේ නේ නෑ තවනේ හරි පුතේ මම උත්තර කියනවා මයි පැටිය වෙරදීලේ යනුවේ පළවෙනිම උත්තරය දෙන්නේ ලස්සනට මම කියනවා අපච්චිගේ පිටුරියක් දාන් ඉන්නේ මම කොල්ලා මෙච්චර වයස නැතුව ඇති මේ ඉන්නේ ඔයා හොඳේ මට ඔයාගෙන ආඩම්බරයක් තාත්තට පෙන්නන්න හොඳේ තාත්තට පෙන්නන්න ඔයා ලෙජන්ඩ් කෙනෙක් කියලා හරිද තාත්තට පෙන්නන්න මම හිතන්නේ මම ඔයාලට තීරණය කොල්ල කවුද කියලා මේ දිනේ රිසල්ට්ස් එන්නේ පුතේ හොඳේ පරණ රිසල්ට්ස් එන්නේ මම මයික් පොඩ් කරලා කතා කරනවා නම් එක B එකක් තියෙද කියලා බලන්න ඒව ලොකුකම් ඒවෝන්නේ දරුවෝ පුතේ නම දාන්න මට ඔයා තමයි උත්තරේ 486 අගට තියෙන්නේ 486 අගට තියෙන්නේ සුපිරිමයි පුතේ දක්ෂේ බැඩ්ඩේ ඔයාලා දැන් රීලෝඩ් එකනවා ඔයාගේ මම බලන්නම් මොකද්ද තියෙන්නේ
network එක නැත්නම් ඔබිටෙල්ද දැන් දානවා මම පාඩම කරුට කතා කරන ගමන් දාන්න මොකද වැඩේ ෂෝ වෙනවනේ පුතේ මේ ඉන්දියාවේ මලබාර් වෙල තීරය හරිද මලබාර් වෙල තීරය right එහෙනම් මේකට කියනවා අපි ඉන්දියාවේ බටහිර ගාස් කියලා කිව්වා ඒකත් හරි ඒක බටහිර ගාස් පඳු වෙන්නා මෙහෙ කියලා පඳු වෙන්නේ තමයි අපි කියන්නේ බටහිර ගාස් කියලා. මේ විදිහට පඳු වෙන්නේ තමයි කියන්නේ නැගෙනහිර ගාස් කියලා. මේකට අපි කියනවා පුතේ කොරමැන්ඩල් වෙරළ තීරය කියලා තමයි නම් මලබාර් වෙරළ තීරය. මෙතන මම කියන්නේ බම් බටහිරින් මලබාර්. හරිද? කොරමැන්ඩල් කොරමැන්ඩල් නැගෙනහිර වෙරළ තීරය. මම පුතේ right පුතේ උත්තරේ දීපු දරුවගේ මම පොඩි මේ සෝබන නෙමෙයි හොඳ ක්ලාස් වලට ළමයි ගන්න එහෙම නැත්නම් මගේ කෝස් එකට ළමයි ජොයින් කරගන්න කරන සෝබන වැඩ නෙමෙයි මම පුතේ ඔයාගේ තාත්තට එන්න කියන්නේ ඔයාලගේ අම්මලා තාත්තලා ළඟ ඇති මම කියන්නේ දරුවගේ දෙමව්පියන්ට ඔයාලා මේ වගේ දරුවෝ හරිද මේ වගේ දරුවෙක් මෙතන ළමයි 500ක් විතර ඉනවා YouTube එකත් එක්ක මම හිතන විදිහට දැන් 1000ක් විතර ඇති 600ක් 700ක් ඇති ඒ 700 අතරින් ඔයාගේ දරුවා උත්තරයක් දෙනවානේ තාත්තේ හරිද අම්මේ හරිද එතකොට ඒ වගේ දරුවෙක් ලෝකෙට දිහි කරපු ගෞරවය ඒ අම්මයි තාත්තටයි හම්බ වෙන්න ඕනේ සහ පුතේ මම ඔයාලට මේ කියන්නේ මේ වගේ කැම්මකින් ඔයාගේ අම්මත් මම ලංකාවේ දැනෙන්න කට්ටියක් නෙවෙයි එක්ක සම්බන්ධ වෙන හැම ටීවී වල උගන්වන්න ඕනේ ටීවී වල ඇඩ් දාන්න ඕනේ සාමාන්‍ය මිනිස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කියන මිනිස්සෙක් හැබැයි හම්බන්තොට තමයි ලංකාවේ සාමාන්‍ය ලංකාවේ ඉතල අපි තමයි ඒ වගේ වග උත්තර කරුවන් වෙලා තියෙන්නේ එහෙනම් මම කියන්නේ අපි වගේ සාමාන්‍ය පෙළ සාමාන්‍ය මට්ටමේ ඉන්නකෝ මම ගුරුවරයෙක් විදියට තාත්තේ මම අගය කරන්නේ මගේ පුතේ වාසරය දක්ෂේ හරිද මම හැමදාම කියන්නේ මම පුතේ උඹලට පුළුවන් වෙන්නේ උඹගේ අම්මයි තාත්තයි මේ වගේ සාමාන්‍ය මිනිස්සුන් අපිට ගුරුවරයෙක්ගෙන් ඔයාගේ අම්මා තාත්තට පුතේ වටිනාකම කරන්න. පැහැදිලිද මම පුතේ? මම පුතේ කැම්පස් ගිහපු දවසේ දාපු දවසේ මගේ අම්මයි තාත්තයි යන්නේ ඉන්න පුතේ මම කොන්වර්සේෂන් එකට යනකොට හරිද? මගේ ක්ලාස් වලට මට සම්මාන හම්බ වෙනකොට දෙපැත්තෙන් මගේ අම්මයි තාත්තයි ඉන්නකොට ඇස්වලට කඳුළු පායනකොට පුතේ. පැහැදිලිද? ඒක තමයි මේ ඇත්තම දේ මම කියන්නේ මම පුතේ හරිද? ඔයාලට ආතල් දෙන්න ඉන්න සුදූල හරි එහෙම නැත්නම් කවුරු හරි කිසිම කෙනෙක් අවසානයේ මායට කියලා ළඟ නතර වෙන්නේ නැහැ. යාළුවෝ දෙක්කනෝ නෙවෙයි. ඉතිරින්නේ පුතේ ඔය දුක හන්න හරි. රිසල්ට් එකේ අඩුව කියලා ඔඩොක්කුවේ තියාගෙන අඬන්න හරි. රිසල්ට් එකේ සතුට කියලා බදාගෙන තෙරපෙන කතා කරන්න හරි පුතේ ළඟින් ඉන්නේ. අම්මයි තාත්තයි විතරයි. ඒ දෙන්නට හැම අවස්ථාවකම හැම තප්පරයකම මොන හරි වටිනාකමක් අරගෙන දෙන්නවා. හරිද? හරිද අපි යමු එන ඊළඟ කරන්නේ කතා වැඩිම දැක්නේ මම මයික් එක තාම ඔන් කරේ නෑ ඔයාලගේ කතාන්දර ටික තාම කිව්වේ නෑ මයික් එක අපි කතා කරමුද මේ වැඩේ හොඳයි වගේ හොඳේ ඊළඟට අපි යමු ඔන්න අපි පාඩම් දෙකකට ලක්ෂණ කරනවා හොඳේ ඊට පස්සේ උන නැගේ ලෙවල් පීරියඩ් යනවා මෙන්න මේ සෙට් එක හදලා හොඳේ අපි බලමු මේ පැත්තේ කොරමැන්ඩල් ලෙවල් පීරියඩ් ඊට ස්ථාන ටික මොනවද කියලා පැහැදිලිද රයිට් එහෙනම් දිල්ලිය ලකුණු කරා මුම්බයි ලකුණු කරා ඊට පස්සේ ගෝවා ලකුණු කරනවා කැලිකට් ලකුණු කරනවා අන්න පුතේ අපි ඊළඟට එමු වෙනවා නැගෙනහිර වෙරළ තීරයට රයිට් පුතාලා දන්නෝනේ ලංකාවේ ඉන්දියාවේ මෙන්න මේ කියලා තුටි මුදු තීරයෙන් රයිට් කෝක් සමුද්‍ර සංධියෙන් එනම් කෝක් සමුද්‍ර සංධියත් එක්ක ලංකාවට හොටේ දාගෙන ඉන්න එක මොකද්ද මේ ස්ථානය අපි කවුරුත් අඳුර ගන්න ඕනේ කාටද කියන්න පුළුවන් ස්ථානය තමයි කරිකාලන් කියලා කියන අපි කරිකාල් කියන නමින් හඳුන්වන ස්ථානය පුතේ කරිකාල් රයිට් කරිකාල් in Sri Lanka right එහෙනම් මේ තියෙන මේ කරිකාල් වල දෙකක් මොකක්ද කරිකාල් කියලා කියන්නේ ඉන්දියාවට ඇවිල්ලා තමන්ගේ බලය තහවුරු කරගනිපු ප්‍රංශයේ ඉන්දිකෙට්වා ගනිපු වෙළඳ මධ්‍යස්ථානය කරිකාල් right කරිකාල් හරිද එහෙනම් ගෝවා වෙළඳ බලය පිටවා ගන්නවා පුතුගීසීන් කරිකාල් වල වෙළඳ බලය පිටවා ගන්නවා ප්‍රංශ ජාතිකයන්. හරි මට දැන් කෝල් ගොඩක් එනවා මට ඒව ආන්සර් කරන්න බෑ මම හිතියා. හරිද? ඊළඟ එක අපි යමු යලිස්ථාන. හරි. පුතේ මේ අතරවාරයේදී මට මේ හැම දෙයකදීම මාත් එක්ක ජොයින් වෙලා ඉන්න අපේ ආයතනයේ මගේ සහෝදරයා මගේ ගුරුවරයා මගේ යාළුවා හැම දෙයකටම ඉන්න
සින්දන සර්ගේ YouTube channel එක හරහා තමයි මම ඔයාලට ෂෙයා කරලා තියෙන්නේ. ඔයාලට සෙට් වෙනවා නම් වැඩේ. හරිද? සෙට් වෙනවා නම් දැනුණා නම් විතරක් මොන හරි දෙයක් ඒ channel එක subscribe කරන්න. මගේ යාළුවා වෙනුනේ මම ඒක කරන්න ඕනේ. එයා මම වෙනුවෙන් කරන කටකිරීමට. පැහැදිලි පුතා පරිකාල වලින් පස්සේ අපි ඊළඟට යමු වෙනවා මේ ෆ්‍රාන්සේ කියන ස්ථානයකට පුතේ පොන්ඩිචේරි. පොන්ඩිචේරි තමයි වෙනම් ඊළඟ ස්ථානය. පොන්ඩිචේරි කියලා කියන්නේ මොකද්ද? පොන්ඩිචේරි කියලා කියන්නේ පුතේ ෆ්‍රාන්සයෙන් විසින් පිහිටුවා ගනිපු ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය ඉන්දියාවේ. එහෙනම් ඊළඟට අපි ලකුණු කරන පොන්ඩිචේරි. දැන් පුතේ මේ ෆ්‍රාන්සිය පිහිටුව ගනිපු කතාව ලකුණු වලට මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනේ ස්ථාන ගැන ලකුණු කරපු 6 විතරයි. එතන එපා වෙන වැඩේ right. පොන්ඩිචේරි ලකුණු කරනවා මම කියා. හරිද? පොන්ඩිචේරි වලින් පස්සේ මම අවධානය යොමු කරනවා. ගොඩක් දරුවෝ පුතේ අනාවන්නවා. මෙන්න මෙතන ලකුණු කරනවා මදුරාසිය. වැරදිමයි පුතේ. පැහැදිලිද? මදුරාසියේ පුතේ නෙවෙයි ඉන්න ඕනේ. පල්ලෙන් ඉන්න ඕනේ. ගහන්න Google Maps එකේ දැන්. මම කියන දේවල් ගොඩට කියලා නම් මෙතන තමයි ස්ථානේ ලකුණු කරන්නේ මේ පොන්ඩිචේරි වලින් පස්සේ පුතේ අපි ලකුණු කරනවා කහ පාටින් යනගෙන IPL වල වැඩ දාන චෙන්නයි සුපර් කිංස්ලා ආපු මදුරාසිය. එහෙනම් මදුරාසිය තමයි පුතේ එහෙනම් අපි ඊළඟට ලකුණු කරපු ස්ථානය. මදුරාසිය පුතේ වර්තමානයේදී අපි හඳුනාගන්නේ චෙන්නයි කියන නමින් චෙන්නයි එක්ස්ප්‍රස් ෆිල්ම් එක බලද්දී චෙන්නයි සුපර් කිංස්ලා ප්ලේ කරනවා බලද්දී ඒ ස්ථානය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි දැන් ලකුණු කරා චෙන්නයි එහෙම නැත්නම් මදුරාසිය. පුතේ ස්ථාන කීයද? 1 2 3 4 5 6යි 7යි. තව තුනක් තියෙන්න ඕනේ. මේ තුනෙන් මම ඔයාලට ඉන්දියාව ඔයාලට කියලා දෙනවා අනිවාර්යයෙන්. හරි. ඊට පස්සේ මදුරාසියෙන් පස්සේ ඔන්න මම ඊළඟට ඔයාලව අරගෙන යනවා වෙනත් තැනකට. දැන් පුතේ මදුරාසියේ වැදගත්කමක් කියන්නම්. මදුරාසිය කියලා කියන්නේ පුතේ ඉන්දියාවට ආපු ඉංග්‍රීසීන් තමන්ගේ වෙළඳ බලය පිහිටුවා ගනිපු මධ්‍යස්ථානය ප්‍රධාන මධ්‍යස්ථානය තමයි පොන්ඩිචේරි ෆ්‍රාන්සයේ. පැහැදිලිද? මදුරාසිය කියලා කියන්නේ පුතේ ඉන්දියාවට ආපු ඉංග්‍රීසීන් විසින් තමන්ගේ ප්‍රධාන වෙළඳ බලය පිහිටුවා ගත්ත නගරය මදුරාසිය. right දැන් තරලයිද තියෙන තතුටකින් එකක් ක්ලියර් කරනවා. මදුරාසිය කියලා කියන්නේ නම් ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය. පොන්ඩිචේරි කියලා කියන්නේ පුතේ ෆ්‍රාන්සීන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය. ගෝවා කියලා කියන්නේ පෘතුගීසීන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය. ලංකාවේ රඬපු ලංකාවේ දඟරාපු පෘතුගීසීන්ගේ මේන් පොයින්ට් එක ගෝවා. ලංකාවේ නෙවෙයි. ලංකාවට ආපු ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන පොයින්ට් එක පුතේ ඉන්නේ මදුරාසිය. right මදුරාසිය නම් ලකුණු කරා. මදුරාසියෙන් පස්සේ මම බලන්න යනවා තවත් තැනක තමයි කියලා. පැහැදිලිද? මෙන්න මෙතනින් ලකුණු කරන ස්ථාන. මේ ස්ථානය අපි බලමු මොකක්ද කියලා. කල්කතාවල ඊඩන් ගාඩන් කියලා එකක් ඇති ග්‍රවුන්ඩ් එකක් ගැන මේ ලකුණු කරන්නේ අපි කල්කතා. එහෙනම් ඉන්දියාවට ආපු ඉංග්‍රීසීන් විසින් පිහිටුවා ගනු ලැබූ තවත් ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් තමයි කල්කතාව කියලා අපි හඳුනාගන්නේ. විභාගෙදි කල්කතාව හැමතිස්සෙම අහලා තියෙනවා. පුතේ මං කිව්වට දැන් ඔක අල්ලගන්න. මම මෙතෙක් සාමාන්‍ය පෙළ කියන් වලින් ඉන්දියාවෙන් ආපු තැන් ටික දානවා. මම ලකුණු කරපු එක නැති එකක් තියෙනවා නම් ඔයාලට මට ඇඟිලි දික් කරලා කියන්න පුළුවන්. හරි. හරි. ඔන්න එහෙනම් පුතේ කල්කතාව ලකුණු කරනවා. කල්කතාව වලින් පස්සේ ඔන්න මම ඊළඟට දැන දෙනවා. right. පුතේ නම්බර් එක දෙනවා. ඔය මගේ දරුවට පුතේ මම කතා කරපු දරුවගේ විඩියෝ එක දැන් එනවා හොඳේ. අනිවාර්යයෙන් ඉවිලෙම ලැබෙන්න ඕනේ. ඒක තමයි වටිනාකම ඉතින් වෙන්නේ. පුතේ එහෙනම් මම ඊළඟට ලකුණු කරනවා කල්කතාව වලින් පස්සේ චන්ද්‍රනගර වල. චන්ද්‍රනගර කියන එකත් ලකුණු කරන්න එන්න පුළුවන්. ආවුති. right චන්ද්‍රනගර කියලා කියන්නේ මම පැටියා ඉන්දියාවට ආපු ෆ්‍රාන්සයෙන් පිහිටුවා ගන්න තවත් එක ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය. දැන් ඔයාලට මම කියපුවා වෙළඳ මධ්‍යස්ථානයේ කාඩයි විතර කියන කතන්දරේ තමයි සෙට් වෙන්නේ. මම ඒක සෙට් කරලා දෙන්න දසමේ. හරිද? ඔන්න ඉස්සෙල්ලා වෙන්නේ පෘතුගීසීන්. එයාට ආසියාවට ඉස්සෙල්ලා පෘතුගීසීන්. දෙවෙනි දෙන්නේ කවුද? ලන්දේසීන් නාවේ. ඒක මතක තියාගන්න ඕන මම කතිය. හරිද? මේක සාමාන්‍ය දැනීමකට ඕනේ නෝ ලන්දේසීන්. ලන්දේසීන්ගෙන් පස්සේ එන්නේ ඉංග්‍රීසීන් නෝකේ. හරිද? එහෙනම් පෘතුගීසීන් සතු වෙලා තිබිච්ච වෙළඳ බලය උතුර ගන්නවා ලන්දේසීන් ඇවිල්ලා. ලන්දේසීන් සතු වෙලා තිබිච්ච වෙළඳ බලය උතුර ගන්නවා ඉංග්‍රීසීන්. ඉංග්‍රීසීන්ගේ උතුර ගන්නාම මුදේ ෆ්‍රාන්සෙන් ගන්නවා. උන්ට නම් බැරි වුණා. ඉංග්‍රීසීන් කියලා කියන්නේ සුපිරි බැන්ඩෝ එන්ටා තමයි උන් ලංකාව යටත් කරගත්තේ අවසාන. පැහැදිලි? එහෙනම් ඔන්න ආපු බටහිර ජාති ලංකාවටත් ආවා. මේ සෙට් එකම ඉන්දියාවටත් ආවා. එහෙනම් ඉන්දියාවට ආපු පෘතුගීසීන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය තමයි ගෝව. අපි දැන් ලකුණු කරානේ. පැහැදිලි? ගෝව
ලන්දේසි ඉන්දියාවට එනවද? ලන්දේසි ඉන්දියාවට එන්නේ නැහැ. මතක තියාගන්න ඉන්දියාවට ආවා. ඉන්දියාවේ එකකට සෙට් වෙන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. එකක් කියේ ජාවා දුම්බකේ බතාවියට දැන් ඒක මතක තියාගන්න ඕනේ නෑ. එහෙනම් අපි ඒක මෙතෙන්දි මම ඉස්සරහට ගන්න යනවා. ඒක තමයි බතාවිය. right? ඊට පස්සේ පුතේ ඉංග්‍රීසි මොන ප්‍රධාන කතිය මම වර්ක්ෂොප් එකක් තුනක් මල්. මේ තියෙන්නේ හරි. පුතේ ඉංග්‍රීසි තමයි ඉන්දියාවේ ප්‍රධාන විද්‍යාලය විද්‍යාව ගන්න ආසියාවේ. right? ඉංග්‍රීසියේ ප්‍රධාන මධ්‍යස්ථානයේ තමයි මම ටිකේ ලියාගන්න. ඔයලා තුන් කරලා තියෙන මදුරාසිය නැත්නම් චෙන්නයි. right? මදුරාසිය ඊට පස්සේ මුම්බායි මේක ලියා ගන්න මම ටිකේ දන්නේ නැත්නම් මුම්බායි ඊට පස්සේ මේ තව මධ්‍යස්ථානයක් එකක් කියලා ගන්නවා මදුරාසිය මුම්බායි සහ කල්කතා මේක තමයි මේ කට්ටියගේ ප්‍රධාන වෙන මධ්‍යස්ථාන තුන කාගේද ඉංග්‍රීසි ඒකේ තමයි උතන ඔයාලට සිද්ධෙන්නේ 11 වසරේ දෙවෙනි පාඩමේ තමයි මේක ඒක නිසා 10 ශ්‍රේණිය දරුවන්ට කියනවා මේක ඔයාලා ලැබෙන ලොකු අවස්ථාවක් ඔයාලගේ 11 වසරේ විශේෂ නිර්දේශය මේකත් එක්ක හොඳටම ආවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. පුතේ තුන්වෙනි එක රයිට් ෆ්‍රන්ට් හතරවෙනි එක ෆ්‍රන්ට් ඉන්දියන් මධ්‍යස්ථාන ඔයාලා අනිවාර්යෙන්ම උඩ තියාගෙන ඉන්න ඕනේ. ෆ්‍රන්ට් ඉන්දියන් මධ්‍යස්ථාන තමයි පොන්ඩිචේරි රයිට් පොන්ඩිචේරි චන්ද්‍රනගර පොන්ඩිචේරි චන්ද්‍රනගර සහ තව එකක් තියෙනවා මම මේ කතා කරන අපි ලකුණු කරමු කරිකාලන් නැත්නම් කරිකාලන් ඔන්නෝව තමයි ෆ්‍රන්ට් ඉන්දියන් ප්‍රධාන වෙන්න මධ්‍යස්ථාන. මේක අනිවාර්යෙන් මුල් විදියෙන් ඕනේ මොකද වෙන්නේ නම් සිටියම සාකච්ඡා ප්‍රශ්න උත්තර දාගෙන පුළුවන් එනම් ප්‍රධාන එක තමයි මధుරාසිය ඉංග්‍රීසි ඒක මම තියාගන්න අනිත් ඒවා මම තියාගන්න අනිත් ප්‍රධාන එක තමයි ගන්න පුළුවන් ෆ්‍රාන්සයේ පොන්ඩිචේරි හැර වෙන එකක් අහන්නේ මම බග දෙනුනේ හුඟුවොත් ඒකත් ඊට ප්‍රධාන එක තමයි පොන්ඩිචේරි සිටියමට පුතුගීසි ඉංග්‍රීසි ගෝව ලන්දේසි ඉන්දියාවේ නැහැ ඒක දෙන්නේ ජාවාවල ඕකේ එහෙනම් ඒක හරහා වචනා ප්‍රශ්නෙකට අපි වරදා ගන්න මම පාරවලට කියලා දුන්නා. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නෙට එන්න හදන්නේ. වෙන්නේ ඉන්දියාවෙමයි. හරි. පුතේ විනාඩියක් දෙන්න අර කලින් දරුවගේ වැඩි ඉස්ත කරලා ඉපයි. ඊළඟ එක කරන්න මට කැඩි කැඩි දැනෙන්නමයි පුතේ ඔයාලට මැසේජ් එකක් දාන්නකෝ කවුරු හරි. මේ දරුවෝ ප්‍රශ්න කීපයක් දාලා තියෙනවා විනාඩියක් දෙන්න මම මේ මැසේජ් බලනවා නෙවෙයි නොනේවපු බලනවා නෙවෙයි හොඳේ මේ ඔයාලගේ බලන්නේ මයි පැටියෝ ඔව් මයි පුතේ ඔයාලගේ ගාව තියෙන සිතියම් වලින් ඉන්දියාව විතරක් තියෙන සිතියමක් නැහැ නේ ඉතිකොට දැන් මට ප්‍රශ්නයක් දාලා තියෙනවා කනිඳු සර් මගේ ගාව තියෙන සිතියමේ හරි ඇහෙනවා හොඳට thank you මයි පුතේ හොඳේ ටික දෙනෙක්ට විතරයි ඇහෙන්නේ නැත්තේ ටික දෙනෙක් විතරයි ඇහෙන්නේ නැත්තේ එහෙනම් ටික දෙනෙක්ට ඇහෙනවා සාමාන්‍යයෙන් මගේ ඉෂුව එකක් නෙවෙයි පුතාලගේ මොනක් හරි ගැටලුවක් වෙන්න පුළුවන් මයි පුතේ. හරි මට මැසේජ් එකක් දාන්නකෝ කවුරු හරි ඇහෙන්නේ නැහැ කියලා කියනවා ඇහෙනවා කියලා කියනවා නැවත මැසේජ් එකක් දාන්න කවුරු හරි. හරි පොඩ්ඩක් මට එහාට වෙන්න කියලා මට අමතක වෙනෝනේ මේක ලියාගන්න මයි පුතේ. එහෙනම් ප්‍රශ්නෙට සූදානම් වෙන ගමන් ඉන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ දැන් අහනවා. හරි ඇහෙනවා පුතිරියටමනේ. හරි මයි පුතේ. හරි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ කලින් මේක ලියාගන්න මයිද කියලා. සිතියමින් මේක බෙදා ගන්න පුළුවන් කලින් කුරුල්ල දෙන්නේ කොහොම හරි අපි නෙලා ගමු. පෘතුගීසි ගෝව ලන්දේසි බතාවිය ඉන්දියාවේ නෙවෙයි. ඉන්දියාවේ නෙවෙයි. ඉංග්‍රීසි මధుරාසිය ප්‍රධාන පොයින්ට් එක නැත්නම් චෙන්නයි ෆ්‍රාන්සයේ පොන්ඩිචේරි ඒක අනිවාර්යයෙන්ම ලියා ගන්න පුතාට නම් පැහැදිලි. ඉංග්‍රීසියෙන් ලංකාවේ පෘතුගීසියෙන් ලන්දේසියෙන් ඉංග්‍රීසියෙන් ඉන්දියාවේ අපි කියන විදිහට රැඟුවට ඒකත් කියගේ රංග මඩල තිබුණේ තිබේ ඉන්දියාවේ. රංග මඩල තිබුණේ ඉන්දියාවේ මේ හැමෝගෙම නම් ඔයාලට තේරෙනවා ලංකාවට වඩා දැවැන්ත ප්‍රොෆෙසර් එක ලාභ ලබා ගන්න පුළුවන් කෙනෙක් තමයි ඉන්දියාව කියලා කිව්වා. මම නම් ඊළඟට යනවා ඉක්මනට හොඳේ. ඒක අපුත් කරන්නේ නැති නේ. රයිට්. හරි. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අමාරුයි තියෙන්නේ නැහැ. ඔන්න එහෙනම් මම ඊළඟ එකට ගියාමයි පුතේ. ඉන්දියාව උදාහරණයක් විශාස් එන්නේ විශාස්මයි ඔක්කොම ටික එන්නේ නේ හරි විශාස් ටික ඔක්කොම එනවා මේ අදාළ වැඩේ කරලාගෙන ඉන්නේ හරි අදලේනේ අද ජීවිතේ ලස්සන දවසක් වුණේ අද දවස් තමයි අපේ පරණ ගෝලයන්ගේ විශාස් ටික ඔක්කොම එන්නේ මම මේක ඉවර වෙන්නේ කොයි වෙලාවද කියලා මේ ඉන්නේ විරුද්ධ වෙන්න ඕනේ දරුවෝ ටික දෙනම කතා කරගන්න ඕන පොඩි ප්‍රශ්නෙත් මම අහනවා සූදානම් වෙන්න ඕනේ මැසේජ් එකක් දාන්න මේ නම්බරේට හරි නැවත මේ නම්බරේට මැසේජ් එකක් දාන්න
පුතේ මේ උත්තරේ දෙන්න බැරුණා කියලා ඔබ ගුණෙක් නෙවෙයි හොඳේ. පළවෙනිම දේ මේ උත්තරේ දෙන්න බැරුණා කියලා ඔබ ගුණෙක්වත් මැට් එකක්වත් ඔබගේ අම්මට තාත්තට මුණ දෙන්න බැරි කමක්වත් නැහැ. එහෙම දරුවන්ගේ උත්තර දෙන්න බැරි වෙච්ච දරුවන්ගේ දෙමාපියෝ ඉන්නව නම් ආදරේ කියන්නේ සිතියම්ම අමාරුයි දරුවන්. ඒක නිසා දරුවන්ට අනිත් හැමෝම උත්තර දෙනවා පිටට විඳන් කරලා පන්තියේ සල්ලි යුවේ කොහොම ඉන්නද කොහොම කතා වහගෙන බොළුව වගේ ඉන්නද එහෙම කියලා අම්මලා කිව්ව දරුවෙක්ගෙන් අහන්න එපා. මේක අමාරු කොටසක් දරුවන්ට. ඉතින් ටික අමාරුයි දරුවන්ට. ඒක නිසා දරුවන්ගේ විද්දන් එපා. මම අනිවාර්යෙන් මේ වැඩේ මගේ වැඩේ අතට ආර දෙන්නේ මම ප්‍රදානම්. හැබැයි වර්මාව දෙන්නම් විතරයි. 272යි 652යි 567 නැවත මම නම්බරේ දැම්මා මට මැසේජ් එකක් දාන්න. හරි මම අපිට කියන බැඩ්ඩොන්ට නෙවෙයි පොඩ්ඩොන්ට පුළුවන්. පොඩ්ඩොන්ට බැරි නම් රොඩ්ඩොන්ටත් පුළුවන් දවසක ජීවිතේ ඔළුවක් උස්සලා තමන්ගේ ටැලන්ට් එක පුතේ. තමන්ගේ ටැලන්ට් එක අනිවාර්යයෙන්ම දෙන්න. ඔන්න පුතේ ඊළඟ ස්ථානයට අපි ලකුණු කරන්න යනවා. මෙන්න මෙතන අපි ලකුණු කරනවා. රයිට්. උදාහරණ මේක මොකටද මේ වැදගත් වෙන්නේ? මෙයා මේක ලකුණු කරන්නේ. රයිට් පුතේ ක්‍රිෂ්ණ ගංග. ප්‍රශ්න අහන්නේ හදන්නේ ක්‍රිෂ්ණ ගංගත් එක්ක සම්බන්ධකම තියෙන ලංකාවේ රජතුමා කවුරුන්ද? මැසේජ් යුක්ත කිරීම හරි දැන් ඔන්න පුතේ මනාව ප්‍රකාශ කිරීම අපි කියන්නේ පුතේ රියැලිටි ෂෝ වල කියන්නේ මනාව ප්‍රකාශ කිරීම ආරම්භ වුණා උත්තරේ දෙන්න පුළුවන් very good උත්තරේ දෙන්නේ දැන් tat උත්තරේ ආවා පුතේ කවුද උත්තරේ තේරෙනවද දන්නවා ඔයාලා කවුරුද දන්නවා මගේ තාසේ දෙන්නේ කඳුළු වෙන නිර්මාණියස් එක හොඳේ කඳුළු වෙනවා මොකද දන්නවද මගේ ගෝලෙට අද උත්තර දෙන්න බැරි වුණා නම් මට වෙද්දක් කරන්න මෙතනින් බහලා යන්න හම්බ වෙන්නේ සර් කියන සුපිරි වැඩක් නම් සර් ඔය කියපු වැඩ ටික මේ පන්ති වල දාලා තිබුණා නම් සර්ගේ ඔන්ලයින් ක්ලාස් වල ඔය සර් කියන වැඩ ටික ඔක්කොම දාලා තිබුණා නම් සර්ගේ ගෝලෙට උත්තර දෙන්න බැරි වෙන්නේ කියලා කවුරු හරි අහන්න පුළුවන් නිර්මාණී මයික් කොන්ට්‍රාන්නද කතා කරනවද චුට්ටක් කතා කරනවා වෙන්නේ අනිදාලුවත් චුට්ටක් කතා කරන අපි අවසාන කතා කරමුනේ නිර්මාණය හරිම සතුටුයි මම හිතන්නේ. හොඳේ කවුද රජතුමා ක්‍රිෂ්ණ ගංගා නිම්මේ පුතේ ඇති වෙනවා සහල්ලිංගය. ක්‍රිෂ්ණ ගංගා නිම්මේට සැරට පායනවා, කඩට පායනවා, ගඟට පායනවා. මේ පායන කාලේ වෙනකොට ලංකාවේ ඉන්න වසක රජතුමා නිවිෂ්ඨ කෙනවා ඉන්දියාවේ සහල්ලිංගයක් තියෙනවා. ඇෆ්ගනිස්තානයෙන් ගේන කලින් ඈත ඒ විදිහේ ඒකට ඇෆ්ගනිස්තානයේ ලකුණු කරලා ඉවරයි. වෙනත් රටවල් වලින් ගේන කලින් සහල් වෙනස් රටවල් වලින් ආනයනය කරන්න කලින් අපේ රටෙන් අපි හාල් ටික දෙමු. අපේ දැන් ඉන්න නර්ම පාලකයෝ පිට රටවල් වලින් හාල් ගෙනාවට ලැජ්ජ නැතුව හැදෙද පුතේ අපි තේ පාලකයෝ හිටියා අපේ රටෙන් හාල් හදලා ඉන්දියාවටත් යවපු පාලකයෝ. වසමට නිවුස් එක කරනවා තේ ආරම්භක පාලකයාට නිවුස් එකක් ආව ඉන්දියාවේ සහල්ලිංගයක් තියෙනවා. සහල් ටික ලංකාවේ කොහමද පරීක්ෂා කරන්නේ? ලංකාවේ පුතේ සහල් අපනයනය කරන්න තරම් ලොකු මොනවද චූටි කැලේ ටික ඔක්කොම ටික පොකුණු ටික ලොකු කරපල්ලා මහවැල හදපල්ලා එහෙනම් පුතේ ඉන්දියාවේ ඇති වෙච්ච සහල් අරුපුදේට පිළියමක් විදියට මගේ පොඩ්ඩක් සිග්නල් අඩුයි සුට්ටක් කියනවා හරි සහල් අරුපුදේට පිළියමක් විදියට පුතේ ඔන්න ක්‍රිෂ්ණ ගංගා නිම්මේට නැත්නම් ඉන්දියාවට සහල් අපනය කරන්න වසංග රජතුමා ලංකාවේ ප්‍රථම වරට මහවැල් තැනීම ආරම්භ කරනවා මහවිලච්ඡ්‍ය මානා කැටියන චිපතාන හිරිවඩුන්න ඒරු කෙනාදී වූ වැව්ටිකයි පුතේ ඒ 11යි ඇල මාර්ග 12ක් හදනවා ඇල හැර නැත්නම් අලීසාර ඇල ඇතිරුව මම මේ සබ්ජෙක්ට් එකත් එක්ක මේ කතා කරගෙන යන්නේ ඉතින් මෙතන නෙමෙයි කතා කරගෙන දැනගන්න ඕනේ එහෙනම් පිළිතුර තමයි වසන්ත රජතුමා නැවතත් මම කියන්නේ ගොඩක් ආඩම්බරයි හොනේ නිර්මාණේ සහ කලින් දරුවට පුතේ මගේ පන්තිනාවේ ආවේ නැති වුණා පුතා කලින් ගිය ගුරුවරට කෝල් එකක් දීලා කියන්නේ සර් මම ඔයාලට උත්තරයක් දෙන්න කියලා. හරිද? ඒ කලින් දරුවට කියන්නේ ඔයාලගේ ගුරුවරට කෝල් එකක් දීලා කියන්නේ ඌ එකක් නෙමෙයි මෙතන. ඔයාලගේ ගුරුවරට කෝල් එකක් දීලා කියන්නේ සර් මම ළමයි 10ක් විතර අතරින් ඉස්සෙල්ලා උත්තරයක් දුන්නා කියලා. ඒ දරුවා අනිවාර්යෙන්ම ඔයාගේ ගුරුවරයාට ටියුෂන් ගුරුවරයාට ගරු කරන්න, ස්කෝල් ගුරුවරයාට එහෙම ගරු කරන්න. අපි මගෙන් නෑ නේ මම පුතේ නිර්මාණ කියන්නේ නිර්මාණේ සුපිරිමයි පුතේ. හොඳේ හරි. ඕනේ නම් ඊළඟ ස්ථානය යනවා. හරිනේ ස්ථාන දෙක ෂේක්. 1 2 1 2 3 4 5 6 7 8 9 10 උන් ස්ථාන පහ. උදාහරණ ගන්න පුළුවන් රයිට් මේකට මම මැසේජ් එකක් දාන්න. හරි පුතේ අපි බලමු මේක අතර වාගේ කතා කරගෙන යන තියෙන දේවල් ටික. හරි
දාලා හැමෝගෙම උත්තරේ වසම වගේ ඇවිල්ලා තියෙන්නේ. සමහර දරුවෝ විතරේ උත්තර දාලා තියෙනවා. පටලැවිලා තියෙනවා. ඒකට මෙතෙන්දී මගේ ලින්ක් එකකින් ගිහලා මගේ 9 වතර කියලා 3 4 කීපරෙකුත් සෙට් වෙලා ඉන්න උත්තරේ දාලා තියෙනවා. අපි මේක ලොකු ටැලන්ට් එකක් පුතේ. ඔනේ මැච් එක ගන්න 10 වසරේ තමයි තිබුණේ. ඒ අතරවාරේදී හරි පුතේ මම කියන්නම් කොස් එක ගැන මම අනිවාර්යෙන් කියන්නම්. පුතේ මේ අතරවාරේ පොඩි කතාවක් කියන්නවා. මට ඒක විනාඩි 10ක් දෙන්න. මේ ඔක්කොම ටික ගැන කතා කරද්දී මගේ ගොඩක් දරුවෝ මම අද පණිවිඩය මේ පන්තියට දැම්මා. මගේ 6 මාසයේ පාඨමාලාව පිළිබඳව පුතේ අද දවසේ මම පන්තිය රොක් වුණා මගේ අතින් මේ පන්ති රොක් වුණේ අද දවසේ සම්මානනය කරන්න මේ ඔයාලට මේක වැදගත් විදිහට කරන්න ඕන නිසා පුතේ මේක තමයි 6 මාසික පාඨමාලාව කියලා කියන්නේ මේක ඇවිල්ලා ටිකක් උගන්නලා කෝස් එකක් ඇඩ් කරන බිස්නස් එකක් ගැන නෙවෙයි කියන්නේ මගේ වැදගත් සම්මානනයකට උතුමර හමුදා දීමක් කරන්න ඕනේ මේක තමයි පුතේ 6 මාසික පාඨමාලාව කියලා අපි වැඩේ යන්නේ පුතේ මේ බලන්නකෝ නිර්මාණ සහ අනිත් දරුවගේ නම වල පුතේ ආයතනයක් මෙසේජ් එකක් ගන්න. අර දැන් කියපු දරුවා ආයතනයක් මෙසේජ් එකක් ගන්නවා වගේ නම දාලා හරිමයි පුතේ. නිර්මාණය සහ ඒ වගේ දරුවන්ට සැරේට ලකුණු කරන්න පුළුවන් වුණාට මේක බැරි දරුවෝ ගොඩක්. හරිද? එතකොට B එකෙන් ඉඳන් ඒක හොයන දරුවෝයි. ලකුණු 25 ඉඳන් S එක හොයන දරුවෝයි ඔක්කොම ඉන්නේ පුතේ. ඒක කාගේ බලාපොරොත්තු එකක්. කාගේ බලාපොරොත්තුව හොඳ රිසල්ට් එකක් දාලා අනිවාර්යෙන්ම A level කරන්න. කාගෙත්ම බලාපොරොත්තු වෙන්නේ පුතේ. කාගෙත්ම බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි ලොකු රිසල්ට් එකකට යන එකනේ. එහෙනම් ඒ ලොකු පුතේ අපි මේක කෙලිනුවට වාල්ට කියදේ. මේක කියනකොට ඒක ඇති. මයි පුතේ හැමෝම වල මෙසේජ් එකක් දාන්න මම කියන්නම්. මෙන්න මේ විදියට උත්තර දෙන්න පුළුවන් දරුවන් ඉන්නවා උත්තර දෙන්න බැරි වෙලා කරන දරුවෝ මේ වගේ සැදෑරුම් විභාග සිද්ධ වෙන්නේ ඕක පේපර් මාකින් ගන්න අපිට අහුවෙන්නේ ඕක. මගේ ක්ලාස් එකේ දිස්පුතේ මම රිවිෂන් පේපර් එක සාකච්ඡා කරනකොට පාස් පේපර් එකක් සාකච්ඡා කරනකොට මුල් ප්‍රශ්න වලින් මුල් පාඩම් වලින් උත්තර හොයලා පස්සේ දී ගන්න බැරුව අනන්තවත් පුතේ රසගෙන දෙනවා. ඒකකොට එහෙමම කතා කරපු දෙමව්පියෝ කීප දෙනෙක් තමයි අත්‍තරම මේ වැඩසටහන ගැන අපිට යෝජනාවක් අපිට අරගෙන ආවේ. දැන් අපේ දරුවෝ සර්ගේ පාඩම් වලට සම්බන්ධ වෙච්ච ප්‍රශ්න වලට උත්තර දෙනවා. මුල් කොටස් වලදී ගොඩාරියක් දරුවන්ට මග හැරලා තියෙනවා. එහෙනම් පුතේ ලැජ්ජ නැතුව කට්ටකෙන් පන්තියකට පේපරයක් සාකච්ඡා කරන්න ඔයාලගේ මුල් කොටස් ටික අවරණය වෙන්න ඕනේ. ඒක ලංකාවේ හැමතැනම දරුවෝ මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ දරුවන්ට මුල කොහොම ලැබුණද කියලා මම දන්නේ නැහැ පුතේ. මේ කොරෝනා එකත් එක්ක ඔයාලට ගොඩක් මග ඇරිලා තියෙනවා. ඒ මග ඇරිලා තියෙන සෑම දරුවෙක් වෙනුවෙන් මග ඇරිලා තියෙන සෑම දරුවෙක් වෙනුවෙන්ම මයි පුතේ මේ වෙද්දී දිනේක මට දිනේක ක්ලාස් එකේ ඉන්නවා නම් අර ගෲප් ලින්ක් එකක් ඔයා මේව කරලා දාන්න සර් ඉන්ද්‍රස ගන්න කරන්නේ හරි මම පුතේ මේ 6 මාසික පාඨමාලාවක් ගැන සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලුම දරුවන්ට වැදගත් වෙන එක. 10 ශ්‍රේණියේ මුල් පාඩම් මේකේ ඉඳන් පාඩම් 10ක් තියෙනෝනේ පළවෙනි පාඩමේ ඉඳන් දෙවෙනි පාඩම දක්වා සහ 11 ශ්‍රේණියේ තියෙනවා පළවෙනි පාඩමේ ඉඳන් පාඩම් 8ක්. ඒක මුල් පාඩම සංඛ්‍යාව 18ක්. ඒක මේ 18 මිස්තරාවේ තියෙන්නේ එකකටම දෙවි. මේ පාඩම් 18 විතරද මිස්තරා තියෙන්නේ නෑ. සියම් ටික ඔක්කොම මග ඇරිලා තියෙන්නේ. හරි රූප සටහන් ටික ඔක්කොම මග ඇරිලා තියෙන්නේ. ඒ වගේම ඔයාලගේ අපි කතා කරපු සියම් ටික රූප සටහන් ටික රචනා ප්‍රශ්න වලින් ඒ ඔක්කොම රිවිෂන් එකේ ඔයාලගේ මග ඇරිලා තියෙනවා. එහෙනම් මම මේ වැඩේ සංවිධානය කරේ විශේෂයෙන්ම මගේ පන්තියේ ලබු දරුවන් සහ අනිත් දරුවන් සියලු දරුවන් වෙනුවෙන් යෝජනා කරන්නේ මම පුතේ මේ සමාජික පාඨමාලාවෙන් මම උත්සාහ කරන්නේ පුතේ මගේ පන්තියේදී ජන්මකින් පුතේ පේපර් එකක් සාකච්ඡා කරන්න පුළුවන් පසුබිම හදාගන්න. තියරි පන්තියේ පුතේ දරුවෝ කඩ ගාලා උත්තර දෙනවා. ඒ පාඩම ලෙසන් එක වැඩිලා. හැබැයි රිවිෂන් එකට ගියාම අර උත්තර දෙන දරුවන්ගේ මුල් පාඩම් නැති නිසා පටවල් ගහගෙන ඉන්නේ. ඉර වෙලා. කොහේ හරි ඊළතරම සම්බෙලා. එහෙනම් මේ අතරමං වෙච්ච හැමෝටම පුතේ මම විරුද්ධ භාවනාවක් කරන්නේ. මට මාව දැනුණා නම් විතර හැමෝම කැමති දරුවෝ මම 10 ශ්‍රේණියේ ඉඳන් 10 ශ්‍රේණියේ පළමු පාඩමේ ඉඳන් පුතේ 10 ශ්‍රේණියේ 10 වෙනි පාඩම දක්වා සහ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ඉඳන් 11 ශ්‍රේණියේ 8 වෙනි පාඩම දක්වා සියලු විෂය කාරණාවක් පාඩමින් පාඩමට අපුරෙන් අපුරට සාකච්ඡා කරනවා. මම අරමුණ කියන්නේ සාකච්ඡා කරනවා. ඊට අමතරව සෑම පාඩම් එකකදීම MCQ රචනා ප්‍රශ්න රූප සටහන් සහ සිතියම් ටික සාකච්ඡා කරනවා. සහ වාර විභාග වලට අදාළ සියලු කාරණාවල් සාකච්ඡා කරනවා. ඕලෙවල් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. මට මෙහෙම කතා කරන්න බැහැ මම පන්තියේ මේක කරලා නැත්තම් මගේ පන්තියේ දරුවෝ දන්නෝ සාක්ෂි
chat එක කරුණා දාන්න පුළුවන් මම පුතේ මම එහෙම අඩුපාඩුවක් මගේ විදලා තිබුණා නම් මම එහෙම කතා කරලා නැත්තම් සර් ආයෙ කරන්නේ නැහැ නේ පන්තිය කරේ නැහැ නේ පොසිටිව් විතරද කරන්න කියලා මම පුළුවන් මම කළා කියන පුතේ මගේ හැරිච්ච සෑම දරුවෙක් වෙනුවෙන් තමයි මම මේ විදිහට ආරාධනා කරන්නේ මේකට සම්බන්ධ වෙන කවුරු දරුවෙක්ට ඕනේ නම් කවුරු දරුවෙක්ට මොන හරි දෙයක් මම කරයි කියලා හිතනවා නම් මට අනිවාර්යෙන් පුතේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම එතෙන්දී group link එක දාන්නේ නැත්තේ වැඩිපුර ඕන දරුවෙක් මේකට කතා කරන්නේ 0.772යි 652යි 567 මගේ මේ නම්බර් එකට right මේ නම්බර් එකට මේ WhatsApp නම්බර් එකට පුතේ ඔයාලා අනිවාර්යෙන්ම වාගේ නම ශ්‍රේණිය right දරුවන්ට තමයි මේකේ වැඩිපුර මොකෝ එක දෙන්නේ පුතේ ඔයාලගේ 11 වසරේ සිලබස් එක මම මාර්ච් වෙද්දී කවර් කරලා දෙන්න මම ඉස්කෝලේ ගිහිල්ලා වැඩ පිළිවෙල විතරයි තියෙන්නේ නම ශ්‍රේණිය පාසල ඕනේ නෑ පුතේ සහභාගී වෙන්න ඕනේ කියන කට්ටිය අනිවාර්යෙන් පුතේ පාඨමාලාවට සහභාගී වීමට කැමති කියලා කාරණාව දාන්න අනිවාර්යයෙන්ම මම ඔයාලව මගේ කෝස් එකට ජොයින් කරගන්නම් මම මේ දෙවිම කියන්න ඕනේ විශේෂම කාරණාව තමයි විශේෂයෙන්ම මගේ පන්තිවලට අප දරුවන්ගෙන් කවුරුම හරි මගේ අදින්න නම් පුතේ ඉක්මනට දාන්න මම මුල් අවස්ථාව ඔයාලට දෙන්න ඕනේ මම කලිනුත් ඔයාලට පණිවිඩයක් දැම්මා මූලික අවස්ථාවනේ මගේ දරුවෝ පිට දරුවෝ කියලා පාඩමක් දෙකට මගේ දරුවෝ පිට දරුවෝ කියලා පුතේ වර්ග දෙකක් නෑ බ්‍රෑන්ඩඩ් වෙන් කළා නෑ හැබැයි මගේ දරුවෝ විශ්වාසයක් තියාගෙන මේකට දරුවන් ඉස්සෙල්ලට කියන්නේ ඔයාලා මැසේජ් එක දාන්න මම පුතේ 100 දෙනා පිරුවෙන් පස්සේ කවුරුත් බඳව ගන්නෑ මට මේන්ටේන් කරන්නට පුළුවන් ප්‍රමාණය තමයි මම බඳව ගන්න ඒ නිසා සෑම දරුවෙක්ම දාන්න පුතේ එතකොට ඔයාලා අහන්න පුළුවන් හරිද මේ ඉස්තරේ දාන්න පාඩමාලාව ගැන තියෙනවා මොනවා හරි ප්‍රශ්නයක් හරි ඔය පාඩමාලාව ගැන දැන් අපිට සියම් ටික දෙන්නකෝ මේ පාඩම දෙන්නකෝ කියලා කියනවා ඒත් දාන්න ඕනේ ඔයාලගේ අවස්ථාවට තමයි මූලික තැන දෙන්න ඕනේ පුතේ මට අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාන්න මම ඔයාලට වැඩි කරන්නම් පුතේ මම ඊළඟ කාරණාව දැන් මෙහෙම කිව්වට අවසාන කියලා කිව්වේ නෑනේ මේක කෝස් එකක් මාස 6යි මම මාස 6ක කෝස් එකක් මාස 6ක් කිව්වට සාමාන්‍ය පෙළට තව මාස 5ක් වගේ දිනක් කතන්දරේ මාස 5යි සමහරක් කරලා කල්යයි බොහෝ වෙලාවයි පුතේ මාස 6 තමයි මම පුතේ ආයතනයක් විතර මේ වැඩේ යන්නේ ආයතනයක් විතර යන්නේ රුපියල් 3000ක් අය කරනවා මාස 6 තමයි හරිද මාස 6ට රුපියල් 3000ක් ආයතනයේම සිද්ධ කරනවා ඒක සම්බන්ධයෙන් ඔයාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් සෙට් වුණා නම් දැනන නම් විතරක් පුතේ මම පාඩමාලාවට ආයතනයක් තමයි නැවත කතා කරන්නේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්නේ මේකට සම්බන්ධ වෙන්න කැමති දරුවන් ඔයාලගේ නම්බර් එක දාන්න මම මුලින් ජොයින් වෙන දරුවන්ට තමයි ඊට පස්සේ මට දරුවෝ සම්බන්ධ කරගන්න බෑනේ පුතේ බොරුවට සල්ලි අරගෙන පෝස්ට් එක බඳව ගන්න දෙන්න බෑනේ ඒ නිසා මුලින් මට සම්බන්ධ වෙන දරුවන් තමයි මම සම්බන්ධ කරගන්නේ ඒ නිසා හැමදාම මගේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම පෝස්ට් එකට සම්බන්ධ වෙන වීඩියෝ වලට කියලා මගේ නම්බර් එක දාන්න දෙන්න එකට හරි chat එකට මගේ නම්බර් එක දානවා පුතාලා එකට මට මැසේජ් එකක් දාන්න සෙට් වෙනවා නම් විතරයි හරිද දැනන නම් මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කියලා වැඩක් කරන්න පුළුවන් කියලා කතා කරනවා සිතියම් ගැන කතා කරන මම එක දෙයක් කියන්නම් පුතේ ලොකුකම නෙවෙයි සුසුකම් නැතුව එක්ක ඉන්නේ මගේ ඔයාලට බුක් ෂොප් වල මේ දවස්වල ගන්න බැරි වෙයි පුතේ අපිට මුද්‍රණ කටයුතු කරගන්න බැරි වෙච්ච නිසා ඔයාලගේ නගරේ බුක් ෂොප් එකෙන් හරිනේ නම්බර එක එනවා නගරේ බුක් ෂොප් එකේ මගේ පොත ගන්න පුළුවන් වෙයි පුහුණු විශ්වවිද්‍යාලයේ ලංකාවේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් නිකුත්ේ මහාචාර්යවරු කීප දෙනෙක් ඉන්නේ එතුමා තමයි මගේ සිතියම් පොතේ පසුවදන දීලා තියෙන්නේ මම මේ නැත්නම් ලොකුමක් නෙවෙයි කතා කරන්නේ අමාරුවෙන් හම්බ කරගන්න පුතේ ගැන සාරාධන විශ්වවිද්‍යාලයෙන් නිර්දේශ කරපු සිතියම් පොතේ කස්තුවරයා මම තමයි හරිද පුතේ මම ඊළඟට පොරක් මේ මම නැවතත් කියනවා ඒක මම අමාරුවෙන් හදාගන්න දේවල් නෑ පුතේ ඒක තමයි හැමදාම කියන්නේ කට්ටක් කාපල්ලා මහන්සි වෙලා තමයි පුතේ දවස් කිරි ගොඩ එන්න පුළුවන් මම ඇවිල්ලා සුපිරි වැඩෙක් නෙවෙයි පොඩි කාලේ හරිද සුපිරි වැඩෙක් නෙවෙයි 531 විලියම් වෙලා තියෙනවා 531 විලියම් වෙලා තියෙනවා ඒ ලෙවල් වලින් ඩිස්ට්‍රික්ට් එක පළවෙනියක් වෙලා තියෙනවා හරිද 531 විලියම් වුණු මම පැහැදිලිවම මම මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න නම් මේ හරිනේ පන්ති කාමරයේ පුතේ මම කවුරුද මම කියන්නේ බැහැ කියන විතරයි මම මේ කියන්නේ පන්තියේ පුතේ මම 31 විලියම් පන්තියේ 40 ඊට පස්සේ මම පුතේ යාළුවෙක් ගෙදර ගියාට පස්සේ මාව පාඩම් කරගෙන හරි යාළුවන් ගෙවල් වල පාඩම් කරනකොට මට ආරාධනා නැහැ පොඩ දාගන්න බෑනේ දරුවෝ නරකයි කියලා වෙන්නේ සමහරවිට මම මේක අරුෂික මම කතන්දරේ සම්පූර්ණ විස්තරේ කිව්වනේ මතක ඇති මේ පුතේ හරි දිනයක
බල ශිෂ්‍යත්ව පාසල ජීවිතේ යනගන්න එපා. හොඳේ ශිෂ්‍යත්ව පාසල වැඩේ කොට දාගෙන ඉන්නවා. ඉතින් ශිෂ්‍යත්ව පාසල තාම අරගෙන යන දිංගල වගේ දරුවෝ ඉන්න මම කොල්ලෝ ටික දෙනා විතරයි කියන්නේ. පුතේ ඒ වගේ එක එක කැටගරි වල දරුවෝ. හරිද? ඒක නිසා මම කියන්නේ පන්තියේ 31 වෙනිය වෙච්ච මම පුතේ උසස් පෙළේ දිස්ත්‍රික්කයේ පළවෙනි වෙනවා. පන්තියේ අවසානය. එහෙනම් මම දිස්ත්‍රික්කයේ පළවෙනිය වෙලා ලංකාවේ පළවෙනි 100 ගෙනවා පුතේ. පළවෙනි 100 තමයි ලංකාව වෙනවා. ඒක ඔයාලා හිතන්න පුළුවන් අය. ඔයා මොකද උතන කරන්නේ? නා ලෝගිය නෙත් කියලා. ලෝගිය ගන්න මට පුතේ ඕ ලෙවල් වල එකයි තිබුණේ ඉංග්‍රීසි වල. ඇදලේ ඉංග්‍රීසි ටෙස්ට් එකක් තිබුණා. ඒක තමයි හැම දරුවෙක්ටම කියන්නේ එකට බලපල්ලා ඉංග්‍රීසි, දෙකට බලන්න ගණිතය, තුනට බලන්න විද්‍යාව. විද්‍යාව දෙකට බලාගත්තක් කමන්නේ. සංකීර්ණයි පොඩිටිකල් රිසර්ච් සබ්ජෙක්ට් එක පුතේ සතර වෙනියට බලන්න කියනවා. ඒක නිසා මම කියන්නේ ගණිත විද්‍යාව ඉංග්‍රීසි වලට පන්ති ගිහිල්ලා සල්ලි තිබුණොත් විතරක් මේකට එන්න. හරිද? කුහක කමඩ කියන්නේ නැහැ. ඔක්කොම දාලා මගේ එකට එන්න කියලා. මේ ලංකාවේ පුතේ තව දෙයක් කියන මම උසස් පෙළ ගුරුවරයෙක් ඉස්කෝලේ ඉතිහාසයේ විෂය භාරවෙන ආචාර්යවරයා කවුරුවත් ආට් කරන්න ලැබෙන්නේ. කිරික්කවත් කියන්නේ පුතේ. හරිද? හදවතින් කියන්නේ කිරික්කවත් ආට් කරන්න ගන්න එපා. මේ රටේ මේ පුතේ මේ දේශපාලඥ විද්‍යාත්මක කරපු ජීවිත කරපු මේ රටේ බලා කවුරුවක්වත් ආට් කළා එන්නේ පාපේ කරනවා. කිසිම තේරුමක් නැහැ. මේ මොනවා හරි කතා හරි හොලව ගන්න පුළුවන් වුණ අපි වගේ ගමනක් යන පුළුවන් ගුරුවරයෙක් වෙලා හරි ටියුෂන් එකේ හරි එහෙම නැති දරුවෙක් කෙල්ලෙක් කරලා වගේ ටියුෂන් කරන්නද පුතේ ශාලි ගාන ගිහිල්ලා නඩුවෙකුට කරන්නද වැඩක් නෑ මම පුතේ නිසා හැම දරුවෙක්ම සයන්ස් හරි මැත්ස් හරි ටෙක් හරි මොකක් හරි සබ්ජෙක්ට් එකක් පාස් වෙන්න විකාශ එක දාගන්න. හොඳේ ඒක ආරාධනා පුදේ කරනවා. එහෙනම් අපි ඔක තමයි විස්තර ටික මම බලන්න මොනවද විස්තර දෙන්නේ කියලා. අපි මේක දාමුද අපේ ස්ක්‍රීන් එකට. හරි. මයි පුතේ ඔක තමයි පණිවිඩය. මෙතෙක් දාලා තියෙන ඔක්කොම ටික හොඳේ. රයිට්. මගෙන් දරුවෙක් යනවා මාසලේනේ. කෙල්ලෙක් මගෙන් ඇහුවා සර් ඉතින් අපිට කොට දාගන්න ඕනේ. පුතේ වැඩේ තේරුණා නම් ඉතරක් කියනවා දරුවට කිව්වේ මට අද ගොඩාක් කට්ටිය අම්මලා සල්ලි දාන්න කරුවා. මං කිව්වා බලන්න අද දවසක් අපි සල්ලි දාන්න හරි. කොල්ලට හරි කෙල්ලට හරි වැඩේ තේරුණා නම් විතරක් පන්තියට දාන්න. බොරුවට දරුවා පන්තියට යවන්න ඕනේ නැහැ. කෑෂ් රිටර්න් කරන එකක් නෑ ආයතනෙන් කියන්න බෑ හෙල්ත් කෙනෙක්යිද කියලා. ඒ නිසා සේෆ් වෙනවා නම් විතරක් දරුවන්ට තේරෙනවා නම් විතරක් දාන්න. පන්තියට සම්බන්ධ කරගන්න කියලා. එහෙනම් මයිකෝටේ කතාව ඉස්සුනානේ. හරි අපි එන පාඩමක් එක්ක ජොයින් වෙමු. ඕනේ පාඩමක් එක්ක ඉන්නමු. අවසානට තව ප්‍රශ්නයක් අහනවා මම. හරි. ඔන්න අපි ස්ථාන දෙකක් ලක් කරගෙන ආවනේ. පැහැදිලිද? හරි. මම ඉක්මනට වැඩි ඉවර කරනවා. විනාඩි 5යි. විනාඩි 5න් පස්සේ අපි වැඩි ඉවර කරමු. පුතේ ස්ථාන ටික මෙන්න මෙහෙමයි. අපි කොට දාගත්තේ. ඔක්කොම මතක කරගන්න. පාඩමාලාවක් අමතක කරගන්න. පාඩමාලාව සම්බන්ධව නම් අපි අවසානට කතා කරමු. ඔක්කොම මතක කරගන්න රිලැක්ස් වෙන්න ජොයින් වෙන්න වැඩිත් එක්ක. හොඳයි. ඔන්න සිතියම් ටික ආයේ උඩ දාන්න හදන්නේ. දිල්ලිය ලකුණු කරනවා. පුතේ කවුරු බලා ගන්නකො ස්ථාන ටික right. අපි ලකුණු කරනවා. මේ බලන්නකො. මම ස්ථාන ටික නැවත නැවත ලකුණු කරනවා. දැන් මම ලකුණු කරන පුතාලා මතකයෙන් කියන්න ඕනේ මයිකට. හරිද? පොත බලන්න නැතුව. මොකද්ද දිල්ලිය? දිල්ලිය පස්සේ ලකුණු කරනවා අපි මෙතන තියෙන බොම්බාය නැවත බලා ගන්න පුතේ. ඊට පස්සේ අපි මෙතනින් ලකුණු කරනවා ගෝවේ يعني පරාදයි පිලිසින් විරඳ මධ්‍යස්ථානය කල්කතා ලකුණු කරනවා අපි ඊට පස්සේ කැලිකට් ලකුණු කරනවා වස්කෝ ද ගාමා ආපු ඊට පස්සේ අපි යනවා කොරමණ්ඩල් වෙරුණ දිගට අපි යටින්ම මෙතනින් ලකුණු කරනවා පුතේ කරිතාල් වලින් පස්සේ ෆ්‍රාන්සයේ ප්‍රධාන විරඳ මධ්‍යස්ථානයේ පොන්ඩිචේරි ලකුණු කරලා තලියේ මේ සතන ඉක්මනට යන්නේ ඊට පස්සේ ලකුණු කරනවා චෙන්නයි නැත්තම් මදුරාසිය ඉංග්‍රීසියේ ප්‍රධාන විරඳ මධ්‍යස්ථානයේ පුතේ ඊට පස්සේ අපි ලකුණු කරනවා මෙතන තියෙන කල්කතා අපි ලකුණු කරනවා ඉංග්‍රීසියෙන් ඊට පස්සේ පුතේ අපි මෙතන ලකුණු කරනවා චන්ද්‍රනගර ෆ්‍රාන්සයේ විරඳ මධ්‍යස්ථානයේ අවසානට මම ඔයාලට ලකුණු කරලා දෙන්නම් පුතේ මෙන්න මෙතනින් පසුම රජතුමාගේ කාලේ සහල්ලපනයනේ කරපු ක්‍රිෂ්ණ ගංගා නිම්නි රයිට් ඔන්න ස්ථාන 10යිනේ නිකන් පුදු කොලේ කයින්කින් ලියා ගන්නකෝ බලන්නකෝ ඕ ලෙවල් වල මේක ගැන භාවිතාවය මේ අපි බලන්න ඕ ලෙවල් එකට ගිහිල්ලා විනාඩියයි අපි විනාඩියක් රහත් කළා යම් මම ගොඩක් වෙලාවක් ගන්න නැහැ පුතේ කොහොමද පළවෙනි පර්සන්ට් එක හොඳ නැහැ ඇත්තට පුතේ සාමාන්‍ය පෙළ 2016 නේ සිලබස් එක හැදෙන්න ඔයාලගේ 2016 නේ රයිට් 2016 ඉඳලා 2020 දක්වා last year මේ අවුරුදු දෙකක් තුනයි සිතියේ ස්ථාන පහක් දුන්නා පුතේ මම දැන් ඉන්නවනම් අක්කලා ඕනෙක් කෙනකින් අහන්න ලෝක සිතියේ ස්ථාන පහක් නෙවෙයි සෝරි හතරක් ආවලා කරන්න දීපු වගේ හොඳේ මේක චූටි වැඩක් තියෙන්නේ මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න බලන්නකෝ පුතේ ලෝක සිතියේ ස්ථාන ටික අපි බලමු කොහොමද ඉන්දියාවෙන් ඇවිල්ලා කියන්නේ 2016
මදුරාසිය ඇති. බැරිද ලකුණු කරන්න? බැරිද ලකුණු කරන්න? පුළුවන්. 2016 ලකුණ ගත්තා කියලා. හරිද? ඔයාලා හිතන්න පුළුවන් අනේ සර් ලකුණක් වල දාන්න මෙච්චර දවසකට කියලා නේ. 2016 අහලා තියෙන චෙන්නයි මෙන්න මෙතනින් ලකුණු කරා. චෙන්නයි මේක බලා ගන්නකෝ. මම පොඩ්ඩක් වෙන ගන්නම්කෝ. මෙන්න පුතේ ලකුණු කරනවා චෙන්නයි right 2016. ඔන්න පුතේ ඊට පස්සේ අපි ලකුණු කරමු 2017 දී තියෙන මොකද්ද? අපි ලකුණු කරපුවකින් ඇවිල්ලා තියෙන මුම්බායි. මේ බලන්නකො 2017 මුම්බායි ඇවිල්ලා තියෙනවා. පිටුදවල අර 10න් පිට එකක්වත් ඇවිල්ලාද? ඇවිල්ලා නැහැ මේ සාමාන්‍ය පෙළ හොඳේ. පුතේ අපි ඊට පස්සේ ලකුණු කරනවා 2018 මොකද්ද ඇවිල්ලා තියෙන්නේ? කැලිකට් කියන්නේ right. හරිද? 2018 කැලිකට් ඇවිල්ලා තියෙනවා. අපට පේනෝනේ හරි 2018 කැලිකට් 2019 right පුතේ 2019 මොකද ඇවිල්ලා කල්පට ඇවිල්ලා තියෙනවා. කල්කටාවල ඊටින් ගාඩන් වල තියෙනවා වන්කඩේ පීඩාව වෙනවා. ක්‍රිකට් වල ආස නිසා මගේ උදාහරණ ඔක්කොම ක්‍රිකට් තමයි යන්නේ. වණියට මේ දවස්වල මුළු ලංකාව වෙන්න වණියට අපි තාම ආදරේ නේ පුතේනේ. අන්නේ වගේ පුතේ උඹලට දවසකදී මිනිස්සු අසාර්ථක වෙද්දි බණීවි. වණිකෝ කරන්නේ බයිනෝනි. හැබැයි වණිනු පුතේ දවසකදී ඔක්කොම ටික වල දාලා අපේ ක්‍රිකට් ලස්සන කරලා උඹලා ඒ වගේ උඹලගේ ජීවිතය ලස්සන කරගෙන ඉන්න බැරදින කාලයක් වෙනවා. අනාගත කාලයක් වෙනවා. මේක 2019 last one 2020 ඉතින් එකක් කරේ බලන්න 2020 අහනවා පුතේ ගෝව right මේක ලකුණු කරපු අපිට ඊළඟ අවුරුද්දේ ගෝව වෙන්න කියලා කරන දුවරේ පුතේ දැන් ඔයාලට දෙන්න කියන්නේ ගෝවාවා කෘෂ්ණ ගංගා ඉන්නේ නම් මේක නෑ පුතේ මේක කවුද තියාගන්න කෘෂ්ණ ගංගා ඉන්නේ කරිකාලන් ඒ වෙන එකක් නෑ බොහෝ වෙලාවට තව එකක් එනවා මදුරාසිය නැවතලිට එහෙනම් මේ 2020 එහෙනම් පුතේ 2020 තව එකක් එනවා right මදුරාසිය නැවත එනවනේ චෙන්නයි නැවත එනවා එහෙනම් අපි මෙතෙන් 2016 ආපුන තිස්තාන මොනවද කියලා හොයනවා ඒවට ක්‍රෙඩිට් දෙන්න මම හිතන්නේ දිල්ලිය ඒ මේ කොරෝනා කේස් එක නිසා 2021 දිල්ලිය එන එකක් නැත දිල්ලිය එන්න විදියක් නැහැ මේ ලකුණු කරපු ස්ථාන වලින් එකක් හරි පිටින් ආවොත් ඔයාලා මට එදාට කතා කරලා කියන්න විදිහට සාර්ථකයි පුතේ පට්ට සිම්පල් වැඩි පැහැදිලිද ස්ථාන 10යි ස්ථාන 10න් සාමාන්‍ය කියලා පැහැදිලිද අපි හිතමු ඉන්දියාවේ අපි කියනවා මේ මොනවද කියන්නේ පොන්විජේ දුස්සංගරණබන්දු හැබැයි අපි ඒක හරියට අල්ලගත්තේ නැති නිසා තමයි මේක අමාරුයි කියලා අපිට අමාරුයි කියලා දැනෙන්නේ පුතේ. හරිද? ඔය විදිහට තමයි ලකුණු කරන්න තියෙන්නේ පුතේ. තව කාලයක් ගත්තකින් ඔයාලට වැඩි බෝරින් වෙනවා. මම 2008 ඉඳලා ඔයාලට සාමාන්‍ය පරිස්ථිතියක් ටික කතා කරන්න හදන්න ආවේ. දැන් පැය එකමාරක් ගත වෙලා තියෙනවා. ගොඩක් දරුවෝ පන්තියක ඉන්න ගමන් මට වාඩියක් අද දාලා දෙන්න සර්ගේ වැඩේට ජොයින් වෙන්න ඕන නිසා තමයි ක්ලාස් එකක් කරලා ආවේ. පුතේ ඔයාලා ඔවුලක් නැහැ සෙට් වෙන්නේ ක්ලාස් එකත් එක්ක. එහෙනම් අපි මුත්තක් කතා කරමුද? මට බනින්න ඕන නම් බනින්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොන එකක් කතා කරමු. තව ප්‍රශ්නයක් අහමු දාතල් එකට. හරි එකක් අහන්න සාමාන්‍ය දෙයක්. හරිද? ඔන්න මම අහන්නේ මම ආසම ප්‍රශ්නේ. අය දුවල මාත් එක තරහ වෙන්න. හරිද? දුවල මාත් එක තරහ වෙන්න එපා. කිසිම දරුවෙක් මාත් එක තරහ වෙන්න එපා. මට ප්‍රශ්නේ මම වටේ ගිහිල්ලා අහන්නේ මෙසේජ් එක දාන්න. ඔන්න ගේම් එක ඔන්. සයිට් එකේ ගේම් එක ඔන් මෙන්න නම්බර එක 0.782 652 567 බරදරු මෙතෙක් දානවා මට ඒකට පුතේ කෝල් කරන්න පාරක් තරන්න හොඳේ 0.88652 567 මගේ රිවින් නම්බර එක දෙන්න ඕනේ හරි ඔන්න ප්‍රශ්නේ මම අහන්න හදන්න මම කිව්වනේ මම ආසමයක වලාස වෙන්න තියෙනවා කමන්නේ ඒත් මම ආසේව ඩ්‍රග් කියනවා මම ඔයාලට හැමතිස්සෙම කියන්නේ අම්මලාට අහන් ඉන්නවා නම් කියන්නේ දරුවේ පාඩම් කරලා මානසික වුණාම ඔක ෆිල්ම් එකක් පෙන්න ගන්නවා ඔයාලා රෙකමන්ඩ් කරන අමරිකානු හොඳට ෆිල්ම් හදලා තියෙනවා ෆිල්ම් එකක් බලන්න දෙන්න හිත නිදහස් වෙලා සින්දුවක් අහන්න දෙන්න දරුවෝ දෙතරට බොංගු එකක් ගෙනල්ලා චාර්ජ් එකක් ගෙනල්ලා දරුවෝට එක සින්දුවක් කියන්නේ නැත්නම් කැරොටේ මයික් එකක් ගෙනල්ලා හරි සින්දුවක් කියන්නේ ඒක ස්ට්‍රෙස් ඒක එපා වෙලා ඉන්න සබ්ජෙක්ට් නමේ මම තනි සබ්ජෙක්ට් එකට මේ විතර වයසක මිනිස්සයා මම මෙච්චර මහන්සි නම් දරුවන්ට ගොඩක් මහන්සි දරුවන්ට ඒ විනෝදෙ දෙන්න ඕන අනිවාර්යයෙන් ඒක තමයි ඔළුවට බ්‍රේක් එකක් දෙන්නේ වාහනේට මේ වාහනේ නතර කරලා තමයි ටිකක් අපි පදින්න ඕනේ ඒක තමයි වාහනේට අමාරුවක් නැතුව ගොඩක් දුර ගමනක් ගොඩක් වේගෙන් යන්න පුළුවන් එහෙනම් මම ආපේ ගමන් කරේ ටිකක් කියලා ඔන්න මම ප්‍රශ්නය අහනවා උත්තරේ ඕනේ මම හිතන්නේ වියඟ හගේ නැත්තේ දෙන්න නෙවි දිස් ගාලා මදුෂ මත් එක ටික උණකාරය ටිකක් ඉන්නවා
පාඩමත් එක්ක සම්බන්ධයි හොඳේ. ලංකාවේ සුපිරි ක්‍රිකටර් කෙනෙක් ඉන්නවා. හරිද? ලංකාවේ සුපිරි ක්‍රිකටර් කෙනෙක් ඉන්නවා. මහේල ජයවර්ධන කියලා හිටිය සුපිරි ක්‍රිකටර්. රයිට්. ඒ සුපිරි ක්‍රිකටර් ගැන ප්‍රශ්න දාලා දන්නවා උත්තරේ දාන්න පුළුවන් වුණා. ඒ සුපිරි ක්‍රිකටර් මේ වෙද්දී පුතේ ඉන්දියාවේ IPL වල ටීම් එක ප්‍රධාන කුණුපරුව විදිහට. ඒ ටීම් එකේ නම නෙවෙයි අහන්නේ very good. නගරේ දුවා ඉස්සර වෙලාම 475. මුම්බායි උත්තරේ දීලා තියෙන්නේ 475. රයිට්. පුතේ උත්තරේ යන මයිපරියා නම්බරේ අග විතරයි කියන්නේ 394. කොල්ලට ක්‍රිකට් පෙන්නුවට කාඩ් නෑ අම්මා කියන්නේ මම. මේක නම් පුතේ මට අම්මා ළඟට ගෙන්නවට කියන්න බෑ. දරුවා හොඳට ක්‍රිකට් බලන තියෙනවා. සුපිරියටම IPL ටික පොඩි දාලා තියෙනවා. ඒ නිසා මේ ඒ වගේ දරුවෝ දී කරන්න වාසනාවන්ත වෙච්ච එක සතුටු වෙන්න කියලා කියන්න බෑ. මට අම්මා ෆයිනල් එක පස්සේ. හරිද? හැබැයි ජීවිතේ දරුවන්ට විනෝදයක් තියෙන්නේ. දරුවන්ට රසවින්දනයක් තියෙනෝනේ. ඒක තමයි අම්මේ අර පුහුණු කමියුනිටි කැම්පස් එකේ ගිහිල්ලා අනිත් එකට උදව්වක් කරන්න නැතුව තමන්ට විතරක් පුතේ දෙයක් නෝටයක් ලැබුණම කකුල් දෙකක් එක හගෙන හංගගෙන පාඩම් කරනවා. එහෙම මිනිස්සු බිහි වෙන්නේ. එහෙම මිනිස්සෙක් වෙන්න පපුතේ අවුරුද්දක් මම මේ වෙලාවට කරගෙන දවල් දරුවෙක් කතා කරා. පුතේ කියන හැම අපුරක්ම යාළුවෙක් කියලා. කරයි කියන උඹලා දෙන්නගෙන. එහා ගෙදර දරුවත් එක්ක හරි පන්තියේ ඉන්න පළවෙනියත් එක්ක හරි ඊට හයිස්කෝලෙත් එක්ක හරි මේ කරේ තියෙන්නේ රටක් එක්ක ඔයාගේ අනාගතෙත් එක්ක ඉඳලා හැමදාම වෙච්චකම පුතේ විභාගෙ ගොඩ දාගන්න පුළුවන් උදව්වක් දෙන්න. ඒ උදව්ව පිනක් විදිහට පෙරලා වගාල් දෙවි මං කිව්වා මං පන්තියේ 31 වෙනිය පුතේ 31 වෙනිය වුණාට මගේ මනුස්ස කමින් මං 31 වෙනි වෙලා හිටියේ නැහැ. මං හැමෝටම උදව් කරගෙන මගේ යාළුවෝ ගොඩ දාගෙන මම මගේ මැච් එක ගැහුවා. මාව රිජෙක්ට් කරපු මිනිස්සු මම ලාගෙන ආවා. මං අවසානයේ පළවෙනියක් වුණා. ඒක නිසා වල හැමෝටම පුළුවන් තාමත් උදව්වක් කරලා ඒ පින පුතේ සිල්පයක් විදිහට ඔළුවට ගන්න. එහෙනම් 10 ශ්‍රේණියේ හැම දරුවෙක්ටම සහ 11 ශ්‍රේණියේ හැම දරුවෙක්ටම මම විවෘතව ආරාධනා කරනවා. හැමෝටම පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙලා ගමන යන්න. පුතේ මම සිතුල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉතුරුදාගේ දිහටනේ ඉවර කරන්න තමයි ඉන්නේ. කවුරුත් අද කියනවා මට සම්බන්ධ ඉක්මනට පරිවිඩය දාන්න මම තොරතුරු ටික එවන්නම් මුත් ඒකට ඇඩ් කළා. අනිවාර්යයෙන් මේ නම්බරේට මෙසේජ් එකක් දාන්න. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු නේද? අපිට වීඩියෝ එකෙන් කතා කරමු. රයිට්. මට සතුටුයි පුතේ හරිද? බණින්නද හදන්නේ? ටිකක් ගැන කතා කරයි කියලා. හරි. අපලේ හත්තාලා කතා කරමුද? වැඩි සෙට් එක නැත්නම් මේ ක්ලාස් එක 9 වසරටනේ නෑ ක්ලාස් එකේ පුතේ ලින්ක් නෑ. මේ ක්ලාස් එක 10 සහ 11 9 වසරේ දරුවන්ට මම වෙනම කෝස් එකක් කරනවා. ඒ දරුවන්ට මම ඒක සම්බන්ධයෙන් දැනුවත් කරන්න 10 වසරේ දරුවන්ට ලින්ක් එකක් ෂෙයා වෙලා තිබ්බ. ඒ දරුවෝ සම්බන්ධ වෙලා තිබ්බ වැඩි නෑ. ඒ දරුවන් පිළිදෙන්න කතා කරපු දේ කතා කරලා 10 වසරේ දිවාලට මේක අනිවාර්යෙන් මොන වෙනවා. පුතේ හරි ගෲප් ලින්ක් එනවද? දෙන්න පුළුවන්. මොකද පුතේ? ගෲප් ලින්ක් ගෲප් ලින්ක් එක මයිකටි අපහට මේකට නම්බර් එක මෙසේජ් එකක් දාන්න. මේ නම්බරේට අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. මේකේ මොකද දන්නද? වැඩි ඕන කරුණු විතර මේකට මෙසේජ් එකක් දාන්න. ගෲප් ලින්ක් එකක් දැම්මම පුතේ ගෲප් එක ඔහේ පිළිලා පිළිලා පිටාර ගන්නවා ඉච්චරයි වෙන්නේ. අවුලක් නෑනේ. හෙට උදේ පන්ති තියනවද? හෙට උදේ ඔව් හරි ඒක පුතේ ප්‍රයිවට් ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න වෙනම කෝල් එකක් දීලා මේක සම්බන්ධයෙන් මොන හරි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න හොඳේ. 6 මාසික පාඨමාලාව තියෙන දවස් මොනවද? ඔව් 6 මාසික පාඨමාලාව තියෙන දවස් ටික පුතේ මම ඔයාලට දැනුවත් කරන්නම්. ඒක පුතේ මම මෙසේජ් එකක් විතර දාන්නම් මම පුතේ මම ටයිම් ටේබල් එක වෙනම හදලා ෂෙඩියුල් එකක් ඒක හැමදාම උදේ 6ට තියෙනවා පුතේ. සතියේ දවස් 4ක් තියෙනවා. හවස් වරුවකුත් ගන්නවා දවස් 5ක් තියෙනවා. ගොඩක් වෙලාවට මම උදේ 6ට තමයි පන්ති දාන්න ගන්නේ. හැරෙන්න බෑනේ නේ මම හැරවන්න හොඳේ. තව දැන් අපි ඔක සල්ලි හැම ගෙවන්නේ කොහොමද? පුතේ මට ඔයාලා මේකට මෙසේජ් එකක් දාන්න මම ඒක ඊපස්සේ ඔයාලව ගෲප් එකට ඇඩ් කරගෙන මම ඒකට ඔයාලට ඩීටේල්ස් ටික ඔක්කොම එවන්නම්. නම්බර් එක කියාගන්න පුළුවන් බැරියෝ. මට මේක කියන්නකෝ. පුතේ වැඩේ ඔයාලට තේරුණාද? එහෙම නැත්නම් මේ වෙලේ ඔයාලට සිස්ටම් ටික අවුල් ගියාද? තේරුණා සර්. තේරුණා සර් නියමයි. පාටයි සර් තේරුණා. පිරිස. තේරුණා. නියමයි සර් හොඳට තේරුණා. අපි දැන් හැමදාමත් තේරෙනවද? 9 වසර හොඳට තේරුණා. තේරුණා. ඔක සිටියන් තියෙන PDF එකක් දානවා කිව්වා group වලට සර් ඒක දාන්න. හරි තේරුණා සර්. ලොකු සිස්ටම් වර්ෂන් එක ලබු කරන එක PDF එක තියෙනවා. මේක තමයි map book එක අර මම කියපු එක.
මේක තමයි මම අර කියපු කතන්දරේ. ඉතින් කාට හරි දරුවෙක් මට එක දරුවෙක් මොකක්ද මෙසේජ් එකක් දැම්මනේ මේ ටික අර වැදුන්නේ නැහැ කියලා දුවන පුතේ මට මෙසේජ් එකක් දැම්මම අනිවාර්යයෙන්ම මට ගොඩ දාලා දෙනවා නේ. ඒක වාට තේරුම් නැත්නම් අවුලක් නැහැ. ඒක තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. අපි ගොඩ දාන්න. හරි. තව හරි මයි පුතේ. හොඳේ. හැමෝම එහෙනම් හැමෝටම මාත් එක්ක හිටපු හැමෝටම මොනහරි දෙයක් මගෙන් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. පුතේ පන්තියට ආවත් පෝස්ට් එකට ආවත් මම ඔයාලා පොඩ්ඩක් සයිලන්ට් කරමන් දැන් එනවා. හරි පෝස්ට් එක සම්බන්ධයෙන් පුතේ මම ගෲප් ලින්ක් එකක් එනමයි ඉන්නේ නැත්තේ බොරුවට මේක අටුවරෝ වගේ කනුලේක කියලා මම මේක මේ වෙලාවේ කරගන්න බෑ. ඕන දරුවෝ මෙතෙන්ට ජොයින් වෙන්නේ ඒ හැමදාම දාන්න පෝස්ට් එකට ආවත් නැතත් ඉතිහාසය සම්බන්ධයෙන් ජීවිතේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මට ඕන වෙලාවක අහන්න. මම රෑ 2 වෙනකන් හැරලා ඉන්නවා. ඕන දරුවෙක්ට මගෙන් අහන්න පුළුවන් රෑ 2ක් උදේ 5ක් අතර අහන්න එපා. ඒ අතර වාරේ ඕනෑම වෙලාවක මගේ ප්‍රශ්න අහන්න. මම ඕනම උදව්වක් කරන්න පුතේ. ඒක මගේ තියෙන්න ඕනේ quality එකක් මම ඒක කරන්න ඕනේ. එහෙනම් හැම පැටියෙක්ම හැම දරුවෙක්ම දරුවන් සරණයි. හෙට උදේ වෙද්දි සාස්සහේරි අල්ලපු ගෙදර අයියගේ එහා ගෙදර අක්කගේ පුංචි අම්මගේ හරි වාගේ අක්කගේ හරි ඊළඟ අවුරුදු විශ්වාසක වෙන්නේ ඔයාලගේ ඊළඟ අවුරුදු විශ්වාසක වෙන්නේ 10 වසර දරුවන්ගේ. ඒ නිසා අභියෝගයේ අතලඟ කවුරුවක්වත් පුතේ අතාරින්න එපා. මේක පක්ක සිම්පල් චූටි වැඩක්. මේ චූටි වැඩේ අල්ල ගන්නවාලා හරියට මහන්සි වෙන්න. එහෙනම් ලෝක සිද්ධියේ මේ ඉන්දියාවේ කොටස මම ගොඩ දාන්න ඇති කියලා මම හිතනවා. අනිවාර්ය කොටසක් මම ගොඩ දාන්න ඇති කියලා මම හිතනවා. පුතාලට හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් හැම දරුවෙක්ටම නැවත කියන්නේ මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ඔයාලා මේකට ජොයින් වෙන්න ඕන නම් හරි මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් කියනවා නම් විශ්වාසයක් තිබුණා නම් මම මෙසේජ් එකක් දාන්න. ඒ හැර වෙන මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා නම් මෙසේජ් එකක් දාන්න. මම යනවා. දරුවෝ පුතේ උත්තර දීපු දරුවෝ තුන්දෙනා අපට වෙනවා. උත්තරයක් දෙන්න බැරි වෙච්ච කිසිම දරුවෙක් කඩාගෙන වැටෙන්න එපා. බැරි වෙච්ච දරුවෝ මට කතා කරන්න බලමයි පුතේ. මම අනිවාර්යයෙන් සබ්ජෙක්ට් එක කලින් බලගේ මොඩියුලේට් එකක් ගොඩ දාලා දෙනවා. අනිවාර්යෙන් විභාගෙ ගොඩ දාලා දෙනවා. අපි එහෙනම් පාඨමාලාවත් එක්ක හම්බ වෙමු. රෑඩ් එක වෙනකන් හැරලා කවුරුත් එක්ක පාඩම් කරමු. පුතේ උඹලා පාඩම් කරපුවම මමත් ඉන්නවා. උඹලා කියමු ප්‍රශ්න තමයි මමත් නෙදියන්නේ. මම රෑ 1ටද 12ටද මම හිතන විදිහට මම ගෲප් එකට ප්‍රශ්න දාලා අහනවා. ලයිව් වෙනවා. ඉල්ල කතා කරනවා. හැමෝමත් එක්ක වැඩි කරනවා. එහෙනම් අයිදර්ශකදී අපි හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. හැමෝටම ආදරේ. එරුවන් සරණයි අයත් කරා. හොඳේ. මම තුකාල හැමෝටම දුස්සාරයි.